තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් බලාපොරොත්තු වෙන්නේ අපේ කමඨහන් සාකච්ඡාවට යොමු වෙන්නටයි. විවහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ ජූනි මාසයේ 6 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ හමුවට සම්බන්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් අපේ කමඨහන් සාකච්ඡාවට එකතු වී සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. සඳුදා දිනේ අපි කරන්නේ කමඨහන් සාකච්ඡාව. ඉතින් ඒ පිළිබඳ මූලික කරුණු කිහිපයක් පළමුවෙන් සිහිපත් කරලා අපි කමඨහන් සාකච්ඡාවට යමු. විශේෂයෙන් මේ භාවනා මාර්ගය තුල සිටින, ඒ කියන්නේ ධර්ම මාර්ගය තුල අපි ඉදිරියට යන පිරිසක් හැටියට මේ ගමන් මගේදී අපිට ප්‍රායෝගිකව පැන නගින ගැටලු තමයි මෙහිදී විශේෂයෙන් අපි අවධානයට ලක් කරන්නේ. ඒක නිසා ඔබට තියෙන ගැටලු මේ ධම් සභාවේදී ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා ඉදිරිපත් කරන්න. ගැටලු විතරක් නෙවෙයි, මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපි අපේ දුක්ඛ නිරෝධය සඳහා අපි අනුගමනය කරන ධර්මානුකූල ප්‍රතිපදා සමහර වෙලාවට ඒවයි සුවිශේෂතා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට පුළුවන් බෙදා හදා ගන්න. මේ විදිහටයි මෙවැනි ගැටලුවකදී මම පිළිතුරු සපයගන්නේ කියලා. ඒක ධර්මානුකූල පිළිවෙත තමන් අනුගමනය කරන. අන්නේ ප්‍රතිපදාවේ තමන් අනුගමනය කරන ක්‍රමය එවැනි දේවලුත් අපට මෙහිදී බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි කතා බහක් තමයි අපේ මේ සඳුදා දිනේ අපි පවත්වන කමඨහන් සාකච්ඡාව. ඉතින් අදත් අපි වෙනද වගේම හෝරා දෙකක් විතර කාලය මේ සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හැම දිනාටම අපි මතක් කරනවා තම තමන් ඉන්න ඉරියව්වල වඩාත් පහසු ආකාරයෙන් tempat වෙලා ඉඳගෙන සාවධානව මේ කාර්යයට සහසම්බන්ධ වෙන්න කියලා. පළමුවෙන් අපේ භාවනාව පිළිබඳ හැමදාම මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. ඉන් අනතුරුව අද දවසේ අපි විශේෂයෙන් මතක් කරන කාරණාවලට යනවා. ඉන් අනතුරුවයි අපි කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවට ගන්න. පළමුවෙන්ම භාවනාව පිළිබඳව අදහස ඉදිරියට ගමු. භාවනා කරනවා කියන මේ ක්‍රියාකාරකම කුමක්ද කියලා මෙතන මේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් උගදෙනෙක් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය ප්‍රතිපදාව අපි ඒක මජ්ක්‍ධිමා පටිපදා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, අරියෝ අට්ටංගිකෝ මග්ගෝ යනාදී වචන වලින් හඳුන්වනවා. ඒ නිවෙන මඟ මූලික ශික්ෂා 3කින් යුක්තව දේශනා කරලා තිබෙනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව යනුවෙන්. එතකොට මේ ශික්ෂා 3 වර්ධනය කර ගැනීමටයි භාවනා කරනවා කියලා කියන්නේ. සීල ශික්ෂාවට අදාළ වන කමඨහන් තේරුම් අරගෙන ඒ සීල ශික්ෂාවේ උපරිමයට යන්න උත්සාහ කරනවා. ඒක සීල ශික්ෂාව පිළිබඳව එක පැත්තකින් අපට දැනුම අවශ්‍යයි. කුමක්ද සීලය, කුමක්ද දුස්සීලභාවය කියලා. ඒ දැනුම එක පැත්තකින් තියාගෙන අනිත් පැත්තෙන් මේ සීල ශික්ෂාව ප්‍රායෝගිකකරණය කරගෙන, ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කිරීමේ පැත්තට යොමු වෙලා ශික්ෂා පද සමාදන් වෙලා ඒ ශික්ෂා පද මනස හිනුවණින් යුක්තව ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යෑමයි, වැඩි දියුණු කර ගැනීමයි සීල භාවනාව තුළ අප කරන කාර්යය. ඉතින් ඊට අදාළව අපි බොහෝ දේ කතා බහ කරලා තිබෙනවා. අපි පළමුවෙන් ඒ පිළිබඳව කෙටියෙන් මතක් කළොත් සීල ශික්ෂාව අපි කොටස් දෙකකින් හඳුනාගෙන තිබෙනවා.
මුල් කොටස අපිට කියන්න පුළුවන් සමාජ ආචාර ධර්ම කියලා. ඒ සමාජ ආචාර ධර්මත් තනින් තැනට කාර්යයෙන් කාර්යයට සමාජයට රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට විශේෂපතෙන් විශේෂපතේට ඒවයි යම් යම් වෙනස්කම් තිබෙනවා. ඉතින් ඒවා දැන කියාගෙන ඒවා අනුගමනය කිරීම තමයි මේ ආචාර ධර්මීයන්සේ මූලික කොටස වෙන්නේ. අපි මේ ගත කරන ලෞකික ජීවිතයේ තුල ඊට අදාළ විශේෂපතයන් තියෙනවා ගොඩක්. අපි ඒව කොටස් 4කින් සාමාන්‍යයෙන් අඳුනගෙන තියෙනවා. ආර්ථික, දේශපාලන, සමාජීය, පාරිසරික වශයෙන් කියලා. මේ හැම ක්ෂේත්‍රයක්ම අපිට මේ ලෞකික ජීවිතය ගත කරද්දී අදාළ වෙනවා. කාටත් ඒක අදාළයි. ඒක නිසා එම ක්ෂේත්‍රයන්ට අදාළ එම ක්ෂේත්‍රයන් තුල සම්මත කරගෙන තියෙන එකඟ වෙලා තියෙන යහපත් වූ නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනක් තිබෙනවා. ඒවා අපි දැන කියාගෙන අනුගමනය කිරීම. ඒවට එකඟව කටයුතු කිරීම. ඒක හඳුන්වන්නේ අபிසමාචාරිකා සික්ඛා කියලා. අபிසමාචාර. ඒ ටික අනුගමනය නොකළොත් අපිට මේ ලෞකික ජීවිතයේ සුවදායී බව, සහනශීලී භාවය ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒක අපේ මංගල සූත්‍රයේ තියෙන්නේ පතිරූපදේශ කියලා. පතිරූපදේශයක් කියන්නේ ආර්ය ප්‍රතිපදාව පුරන්න අවශ්‍ය පසුබිමක් වටපිටාවක් සකස් කර ගැනීම කියන එකයි. ඒ පසුබිමටයි වටපිටාවටයි පතිරූපදේශ කියන්නේ. ඒක අප විසින්ම ගොඩනගාගත යුතු දෙයක්. ඒදී ප්‍රධාන වශයෙන් මිනිස්යාගේ මූලික අවශ්‍යතා සම්පාදනය වෙලා තියෙන්න ඕන. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී දේවල්. ඒ වයින් ක්ලාන්ත භාවයටපත් වෙනවා නම්, ඒ වයි ඌනතා ඇති වෙනවා නම් අර සරල චිත්ත සමාධියවත් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. බණක් අහන්න වගේ දෙයක්, සීලයක් රකින්න, සමාධියක් වඩන්න වගේ දෙයකට තියා අවධානය සහිතව බණක් අහන්නවත් පුද්ගලයෙකුට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට ඔය සමාජයට යම් යම් ආකාරයට අපි දෝෂාරෝපණය කරන අවස්ථාවල් තියෙනවා. මනුෂ්‍යයන්ට ධර්මයට යොමු වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ ධර්මයට යොමු නොවීමට හේතුව හරියට විමසලා බැලුවොත් අපිට පේනවා හුඟක් වෙලාවට ඒ අය මේ ජීවන ගැටලු වලින් පීඩා විඳින්මින් එක්කෝ ස්වභාවිකවම ඒ ජීවන ගැටලු වලට මුහුණ දීලා සිටිනවා. එහෙම නැත්නම් තමන්ගේ අඥානකම නිසා අනවශ්‍ය විදිහට ජීවන ගැටලු නිර්මාණය කරගෙන තිබෙනවා. කොහොම කරත් තමන් නිර්මාණය කරගත්ත ජීවන ගැටලු හෝ එහෙම නැත්නම් හේතුඵල ධර්මානුකූලව ස්වභාවිකව ඉස්මතු වෙලා තිබෙන ජීවන ගැටලු හෝ වේවා, හුඟක් අය ඒ ජීවන ගැටලු වලට මැදි වෙලා. ඒකයි. ඉතින් ඒවට මැදි වෙලා ඉන්න වෙලාවක මේ ප්‍රතිපදාවේ මූලික අංශය වෙන මේ සද්ධර්ම ශ්‍රවණය වැනි දෙයක්වත් කරන්න තරම් සාවධාන බවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ පුද්ගලයාට ප්‍රතිරූපදේශයක් නැහැ. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න තරම් සුදුසු ජීවන වටපිටාවක් නැහැ. ඒක නිසා එවැනි ජීවන වටපිටාවක් සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒක සකස් කරගන්න මේ සීලේ මුල් කොටස අபிසමාචාර සීලය හුඟක්ම උපකාරී වෙනවා. අපි ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික ක්ෂේත්‍රයන්හි අපි අනුගමනය කරන යහපත් සිරිත් විරිත් ඒවා හුඟක්ම උපකාරී වෙනවා, ආධාර වෙනවා මේ හොඳ ජීවන පසුබිමක් සකස් කරගන්න. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඊට අදාළ මේ අபிසමාචාර සීලය, අபிසමාචාරික ශික්ෂාව මුලට අරගෙන තියෙනවා. ඉතින් ඒවා යම් යම් ක්ෂේත්‍රවලදී පැහැදිලි කිරීම කරලා තියෙනවා. දැන් ආර්ථික අංශයට අදාළව ගොඩක් අபிසමාචාර දේශනා කරලා තියෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී දේවල් උපයාසපයා ගැනීම, ඒවා සංරක්ෂණය කර ගැනීම, පරිභෝජනය කිරීම, ඉතිරි කිරීම, ආයෝජනය කිරීම
මේක තමයි ඒක අංශයක්. ඉතින් මේ අංශයට අදාළව අபிසමාචාර නැත්නම් යහපත් නීති රීති සම්මත ව්‍යවස්ථා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. එවැනි දේශනා උනතරම් අපිට ත්‍රිපිටක සාහිත්‍යයෙන් සොයාගත හැකි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. දැන් නිදර්ශනයක් කිව්වොත් මේ ආර්ථිකමය අංශය මේ තරම්ම අර්බුදයට යන්නේ ඇත්තටම මේ සමහර වෙලාවට අපේ පරිභෝජනයේ තියෙන දෝෂ වෙන්න පුළුවන්. අපි ඔය සූත්‍ර සාකච්ඡාවේදී කතා කළ ඔය කුල සූත්‍රයේ වගේ දේවල් වලින් අපි ඉස්මතු කරන්න උත්සාහ කරේ. සමහර වෙලාවට ඔය නාස්තිය අධි පරිභෝජනයේ කළමනාකරණය කර නොගැනීම ඔය වගේ හේතු තියෙනවා. එතකොට ඒවට අදාළව මේ අபிසමාචාර අපි සකස් කරගන්නවා. දැන් බුදුදහමේ ඒවා සකස් කරලා තියෙනවා සිව්පසයට. පටිසංකා යෝනිසෝ කියලා ඒවා පරිහරණය කිරීමේදී මේ ඒ වාක්‍ය කියලා ඕනම දෙයක් පරිහරණය කරනකොට ඒ වාක්‍ය කියලා පරිහරණය කිරීමක් නෙවෙයි එතන අදහස් කරන්නේ. හුඟක් අය මේවා පරිහරණය කරද්දී ඒ වාක්‍ය කියලා පරිහරණය කළාපුවම හරි කියලා හිතනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ඇඳුම් ගැන ගත්තොත් ඇඳුම කියන එක අත්‍යවශ්‍යයි. ඒකට දර්ශනයක් දීලා තියෙනවා. පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංසමකස වාතා තපසිරින් සබ සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තං කිය. එතකොට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඇඳුමක් අඳිනකොට මේ වාක්‍යය කියවන්න නෙවෙයි. ඇඳුමට අදාළ දර්ශනය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ ඇඳුම චීවරං කියන්නේ ඇඳුම. ඒ ඇඳුම ඒ දර්ශනයට අනුව සකස් වෙලා තියෙනවා. සකස් කරගෙන තියෙනවා. ඒ ඇඳුමේ සරල බව, චාම් බව තමයි එතන විශේෂයෙන් අදහස් කරන්නේ. ඒ අபிසමාචාරය තමයි ඒ කියන්නේ. ඇඳුමට අදාළ අபிසමාචාරය තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඇඳුම මෙන්න මේ ගුණාත්මක භාවයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ කියලා. ඒක බුද්ධ ශාසනය කරලා පෙන්නලා තියෙනවා. ඒක දැනටත් ඒ ඇඳුම නිදර්ශන ඇඳුම භාවිතා වෙනවා. අපි අඳින ඇඳුම පැවිදියත්ව අඳින ඇඳුම දැනටත් ඒ ආදර්ශමත් ඇඳුම හැටියට තාමත් භාවිතා වෙනවා. ඒකේ කිසිදු විලාසිතාවක් නැහැ. ස්ථාන අනුව ඒ ඇඳුම වෙනස් වෙන්නේ නැහැ. බහුවිධ වර්ණ ගැන්වීමක් නැහැ. ඒක වර්ණයක් තියෙන්නේ. ඒ වගේම ඒක විවිධ ක්‍රම කීපයකට අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ බහුවිධ භාවිතයක් තියෙනවා. අවශ්‍ය නම් ඒක අංශ කරලා ඇඳ ගන්න පුළුවන්, උභයාංශ කරලා ඇඳ ගන්න පුළුවන්. අවශ්‍ය නම් හිසේ තිස දෙපතුල දක්වා ඒක වසා ගන්නත් පුළුවන්. ඇතිරිල්ලක් විදියට පාවිච්චි කරත හැකි. ඕන නම් නවලා වාඩි වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ මේ බහුවිධ භාවිතයක් තියෙන. ඒක තමයි ඇඳුමක තියෙන ගුණාත්මක භාවය. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එකින් එකට වෙන වෙනම ඇඳුම් ගන්න වෙනවා. එක එක කාර්යයට එක එක අවස්ථාවට වෙන වෙනම ඇඳුම් ගන්න වෙනවා. එතකොට මෙතන කියන්නේ ඇඳුමේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීම. දැන් වර්තමාන ඇඳුම් ගත්තම ගුණාත්මක භාවයෙන් හුඟක් පහළ තියෙනවා. ඇඳුම් විශාල ප්‍රමාණයක් ඕන. තැනින් තැනට කාර්යයෙන් කාර්යයට අවස්ථාවෙන් අවස්ථාවට ගොඩක් අවශ්‍ය වෙනවා. නමුත් මනුෂ්‍යයන්ට පුළුවන් එහෙම දියුණු ඇඳුමක් නිර්මාණය කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒක එහෙම කරලා පෙන්නලා තියෙනවා. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේකේ භාවිතය ටිකක් අපහසුයි කියලා. අපි පාවිච්චි කරන සිවුර ටිකක් ලොකු රෙද්දක් වගේ එකක් නිසා එහෙම හිතන්න පුළුවන්. නමුත් අපි ඒක භාවිතයට හුරු වුණාම ඒක එහෙම අපහසුතාවයක් නැහැ. ඒක සිහිනුවණින් යුක්තව භාවිතා කිරීමක් නේ තියෙන්නේ. පටිසංකායෝනිසෝ පටිසේවාමිනි. එතකොට සිහිනුවණින් යුතුව භාවිතා කරනවා නම් එහෙම අපහසුතාවයක් නැහැ. මේක භාවිතා කරන්න පුළුවන්. ඒක ඇඳගෙන වැඩක් කරන්නත් පුළුවන්. යම් කිසි කාර්යයක් කරන්න බැරි නෑ ඒක ඇඳගෙන. නිසි විදියට
ඒ කාර්යයට ඔබින විදියට ඇඳ ගන්න පුළුවන් මේ වෙලාවේදී. මෙහෙම ඇඳගෙන ඒක කරන්න පුළුවන්. එතකොට මම මේ කියන්න උත්සාහ කළේ මේ අபிසමාචාර ශික්ෂා පිළිබඳව අපි මේ සීල ශික්ෂාව ගැන මදක් අවධානය යොමු කරේ. එතකොට මේ ආභිසමාචාරික ශික්ෂා ඒවයි තියෙනවා මේ නිවන් මාර්ගයට ලොකු අදාළත්වයක්. මොකද අපේ ජීවන වටපිටාව නැත්තම් ප්‍රතිරූප දේශයක් බවට පත් නොවුනොත් ජීවන වටපිටාව. ඒකේ වැඩ බහුල, කාර්ය බහුල, වගකීම් බහුල, වියදම් වැඩි, ආදායම් අඩු, ඔය වගේ එකක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වීගෙන යනවා. එතකොට පුද්ගලයාට අර සාවධානව ධර්ම ශ්‍රවණයක් කරන්න තියා තමන්ගේ දිනදා ජීවිතයේ අවශ්‍යතාවය ටික කෙරෙහි තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. ඒකෙන් පෙළෙන්න පටන් ගන්නවා. මේ අවශ්‍යතා ටික සම්පූර්ණ නොවුනම පුද්ගලයා ඒකෙන් පෙළීමට ලක් වෙනවා. ඒකයි ඔය බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවක පුද්ගලයා මුණ ගැහුනම මේ ආහාර පාන ටිකක් දීලා ඒ මූලික අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පස්සේ තමයි යම්කිසි ධර්ම සංഭാෂණයකට එළඹිලා තියෙන්නේ. එතකන් එවැනි දෙයක් කතා කරලා නැහැ. මොකද කතා කරන්න බෑ මේ බඩගින්න ඉන්න මිනිස්සයාට මොන බනද? එයාගේ ඔළුවේ තියෙන්නේ තමන්ගේ කුසගින්න පිළිබඳව කල්පනාවට එන්නේ. ඒ වගේ. ඒක නිසා අපිට හුඟක් මේ සීලේ මුල් කොටස ඊටාම වැදගත් වෙනවා මේ ජීවන පසුබිම සකස් කරගන්න. ඒක පුද්ගලිකව විතරක් නෙවෙයි සාමූහිකවත් ඒක අනුගමනය කිරීම අවශ්‍යයි. හුඟක්ම තියෙන්නේ පුද්ගලික ආචාර ධර්ම වලට වඩා අභිසමාචාරික ශික්ෂාවල තියෙන්නේ වැඩිපුර තියෙන්නේ සාමූහිකව අපි අනුගමනය කළ යුතු ආචාර ධර්ම. පුද්ගලික ඒවා වගේ සමහර වෙලාවට පේන්නේ දැන් මම ඔය නිදර්ශන වශයෙන් කියපු චතු ප්‍රත්‍යවේක්ෂාව. ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්තිය කියන මේ සිව්පසයට ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී භාණ්ඩ හා සේවාවන් වලට අදාළ වෙන අර ප්‍රත්‍යවේක්ෂාව බැලූ බැල්මට පෞද්ගලික එකක් වගේ පේන්නේ. නමුත් එහෙම පෞද්ගලික එකක් නෙවෙයි සාමූහිකව අපි ආහාරය කියන එකේ ක්වොලිටි එක ගුණාත්මක භාවය අපි සාමූහික ප්‍රයත්නයකින් ඒක සකස් කරගන්න ඕන. එහෙම එකක් තියෙන්නේ. ඒ වගේම ඇඳුමේ ගුණාත්මක භාවය අපි සාමූහිකව ඇති කරගන්න ඕන. දැන් අපි සංඝ සමාජය ගත්තොත් විශේෂයෙන් භික්ෂු සමාජය ගත්තොත් ඒකේ ගුණාත්මක භාවය පවත්වගෙන යන්නේ සාමූහිකව. අපි ඇඳුමේ ගුණාත්මක භාවයේ එක් පුද්ගලයෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදිහට ඒක වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම සමහර අය ඒක වෙනස් කරන්න උත්සාහ දරන අවස්ථා තියෙනවා. සිවුරේ වටිනාකම ඒකේ තියෙන ඒකට ආවේනික ගුණාත්මක භාවය වෙනස් කරන්න. නමුත් කණ්ඩායමක් විදිහට ඒක අනිත් අයට තේරුම් කරලා දීලා මේකේ ගුණාත්මක භාවයෙන් මේක පහළට වැටුණොත් ඒකෙන් ඇතිවෙන ජීවන අර්බුදය ඒක අපි පෙන්වා දීම අවශ්‍යයි. ඒ වගේ ආහාරයත් සේනාසනයත් ඔය හැම එකෙම මේ එහෙම වෙනස්කම් සිදු වෙලා නැතුව නෙමෙයි. දැන් සේනාසන පැත්ත ගත්තොත් වර්තමානයේ වෙනකොට භික්ෂුන් වහන්සේලාගේ සේනාසනවල මේ පරිහානිය දකින්න පුළුවන්. ඒව බොහෝ වෙලාවට මේ ගිහි අයගේ ගිහි ගෙවල් මට්ටමටම පිරිහිලා තියෙනවා. ඒක කියන්නේ නම් ගොඩක් මේ අවශ්‍ය පහසුකම් සහිතව නිර්මාණය කරලා තියෙනවායි කියන ඒ අදහස තියෙනවා. නමුත් අපේ ධර්ම විනය අනුව බැලුවම වර්තමානයේ වෙනකොට අපේ සේනාසන පිරිහිලා තියෙනවා. ඒවා මේ ගෘහස්ථ අයගේ ගිහි ජීවිත ගත කරන අයගේ සේනාසනවල මට්ටමටම ඒවා පිරිහිලා. ඒගොල්ලන් ඒ පැත්තෙන් බැලුවම නම් කියන්න පුළුවන් පන්සල් ආරාම ගොඩක් දියුණු වෙලා කියලා. මේක මේ කොච්චර එහාට ගියාද කිව්වොත් මේ වනවාසයේ කිව්වම වනාන්තරවල ඉන්න භික්ෂුන් වහන්සේලා මේ වනාන්තරය ඇතුලේ සාමාන්‍යයෙන් ඉඳලා තියෙන්නේ සෝබාදහමට
ගොඩාක්ම සමීප විදියට. ග්‍රාම වාසයේ නම් යම් විදියකට මේ සේනාසන සකස් කිරීමේ වෙනසක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ග්‍රාම වාසයේ ඉන්නකොට තියෙන ග්‍රාමීය පරිසරය නිසා, ජනතාවක් මැද්දේ ඉන්නකොට තියෙන ප්‍රායෝගික කාරණා නිසා ග්‍රාම වාසයේ සේනාසනයක් සකස් කිරීමේදී ඇතැම් කාරණා සැලකිල්ලට ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අරණ්‍ය වාසයේදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. අරණ්‍ය වාසය තුල සාමාන්‍ය ජනතාවක් නැහැ. කැලේ ජීවත් වෙන්නේ නැහනේ මිනිස්සු. එතකොට වනවාසයේ තුලත් වනවාසයේ තමයි ග්‍රාම වාසයටත් වඩා වනවාසී සේනාසන තමයි පරිහානියට ගිහිලා තියෙන්නේ, පිරිහිලා තියෙන්නේ. ගුණාත්මක භාවයෙන් පහළ වැටිලා තියෙන්නේ. ඒ වනාන්තර ඇතුළෙත් ග්‍රාම වාසයටත් වඩා එහා ගිය සේනාසන සකස් කිරීමක් අපිට පේන්න තියෙනවා. මේක මේ අපි කාටවත් දෝෂාරෝපණය කිරීමේ අදහසින් කියන දෙයක් නෙවෙයි. අපි කොච්චර දුරට මේවා තේරුම් අරගෙන අවබෝධ කරගෙන කටයුතු කරනවද කියන කාරණේ මම මේ අදහස් කරන්නේ. ඉතින් දැන් වනවාසය කියන එකක් මම හිතන්නේ ලංකාවේ නම් නැති තරම්. එහෙම එකක් නෑ. වනවාසය කියන්නේ වනාන්තරයේ තියෙන ස්වභාවිකත්වයේ තුල වාසය කිරීමක්. වනවාසයේ තියෙන ඒක හරි දුෂ්කර වැඩ. ග්‍රාම වාසය පහසු. එක් පැත්තකින් මහ ජනතාව ඊටාම සමීපයෙන් ගැවසෙනවා. ඊළඟට අවශ්‍ය කරන පහසුකම් තියෙනවා ග්‍රාම වාසය තුල. නමුත් වනවාසය තුල පිරිස නැහැ, මහ ජනතාව ගැවසීමකුත් නැහැ. ඒ පහසුකම් ඇත්තෙත් නැහැ. ඒ පහසුකම් වනාන්තරය තුල සකස් කරන්නේ නැහැ. සකස් කරොත් ඒක වනවාසයක් වෙන්නේ නැහැ. වනවාසය එක්තරා විදියක දුතංගයක්. දුෂ්කර අංගයක් ඒක. මොකද ඒක ඇතුලේ මේ ග්‍රාම වාසයේ තියෙන පහසුකම් කිසිවක් සකස් කරන්නේ නැහැ වනවාසයට. ඒකයි වනවාසයේ දුෂ්කරය. මම මේ කතා කළේ මේ අභිසමාචාර ශික්ෂාවලට අදාළව මේ ආර්ය ප්‍රතිපදාවේ තියෙන සියුම් කාරණා ටික. අපි මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන දේවල් සකස් කරගනිත්. ඒ කියන්නේ ආර්ථික අංශය ඔකට කියන්නේ. ආර්ථික ශාස්ත්‍රයේ දේවල් සකස් කරගනින්දී අපේ මූලික ධර්ම න්‍යායන්ගෙන් විනය ප්‍රඥප්ති වලින් අපි බැහැර වෙලා තියෙන, පිටපැනලා තියෙනවා. එතකොට නිකම්ම අපේ ප්‍රතිරූපදේශය, අපේ ජීවන වටපිටාව එන්න දුෂ්කර වෙනවා. දැන් නූතනයේ මේක අපිට හොඳට අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. දැන් ධර්මයේ පිළිබඳ කාරණේට අවධානය යොමු කරගන්න බැරි තරමට ජීවන අරගලය නැත්නම් ජීවත් වීම අභියෝගයට ලක් වෙලා තියෙනවා. එතකොට මිනිස්යාට සිද්ධ වෙන්නේ ඒකත් එක්ක සටනක් කරා. අනිත් දේවල් ගැන හිතන්න සංසුම් මනසක් නැහැ. ගැඹුරු දහමක් තේරුම් ගන්න, කුසලයේ අකුසලයේ තේරුම් ගන්න, අඩුම ගානේ ආචාර ධර්මීය අංශයවත් තේරුම් කරගන්න තරම් සාවධාන වෙන්න බැරි වෙනවා. මුලින්ම මේ ආචාර ධර්ම ඛණ්ඩණය වෙනවා මේ ජීවන අරගලේ මේ විදිහට උග්‍ර වුණා. අපිට පේනවා ලාංකීය සමාජය තුළ දැන් මේ දේවල් කෙරෙමින් යනවා. අයථා දේවල් කරන විශ්වාචාර ධර්ම කඩකිරීම මට්ටම දක්වාමත් එනවා. අර අභිසමාචාරික ශික්ෂා තමයි ඉස්සෙල්ලා කඩ කරන්න පටන් ගන්න. අර ලෞකික ජීවිතයට අදාළව අපි පනවාගත්ත නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනත් ඒව තමයි ඉස්සර වෙලා කඩ කරන්න පටන් ගන්න. මේ ජීවන අරගලයේ උග්‍ර වුණා. තවත් ඉස්සරහට ගියාම ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර, මේ මුසාපිසුනා, පරුසා, සම්පප්පලාපා මේවත් යන්න පටන් ගන්න. ඒ කියන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා පද්ධතියත් ඛණ්ඩණය වෙනවා, කැඩෙනවා. ඒ වගේ පසුබිමක් සකස් වෙනවා මේ සීලේ මුල් කොටසට ප්‍රමාණවත් තරම් අවධානය යොමු නොකිරීම. හුඟක් අය මේ අභිසමාචාරික ශික්ෂා පිළිබඳව ඒ තරම් සැලකිල්ල දක්වන්නේ නැහැ. එක්කෝ ඒක හිතාමතාම සැලකිල්ල දක්වන්නේ නැහැ.
එහෙම නැත්නම් ඒ පිළිබඳ අවබෝධය නැහැ. මේකේ මේ තරම් වටිනාකමක් තියෙනවා. අදාළත්වයක් තියෙනවා කියන එක දන්නේ නැහැ. මට හිතෙන්නේ හුඟ දෙනෙක් ඒක දන්නේ නැහැ කියලා. මගේ තේරුම් ගැනීම. සමහර අය නම් දන්නවා, නමුත් දැනගත්තත් ඒවා ගැන ඒ තරම් සැලකිල්ල දක්වන්නේ. සැලකිල්ල දක්වන්නේ නැති නිසා විශාල අර්බුද ඇති වෙනවා. ආර්ථික අර්බුද, සමාජ අර්බුද, දේශපාලන අර්බුද, පාරිසරික අර්බුද පැන නැගෙනවා. පැන නැංග ගමන්ම මොකද වෙන්නේ? අර ප්‍රතිරූප දේශය අවුල් වෙනවා. අප්‍රතිරූප දේශයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා වඩන්න බැරුව යනවා. ඒක නිසා මේ අපි සීල ශික්ෂාවේදී අපි හුඟක්ම තේරුම් අරගන්න ඕන, අවබෝධ කරගන්න අවශ්‍යයි මේ සීලේ මුල් කොටස. අபிසමාචාරිකා සික්ඛා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනකොට සික්ඛානිසංස සූත්‍රයේදී දක්වලා තියෙන්නේ අප්පසන්නානං පසාදාය පසන්නානං බියෝ භාවාය. ඉද බික්කවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා. මම මගේ ශ්‍රාවකයන්ට, අනුගාමිකයන්ට ආභිසමාචාරික ශික්ෂාව පෙන්නලා දෙන්නේ. ඉස්මතු කරලා දෙන්නේ, තේරුම් කරලා දෙන්නේ, වටහලා දෙන්නේ, අවබෝධ කරලා දෙන්නේ. ඒකට තමයි පඤ්ඤත්ත කියන්නේ. අවබෝධ කරලා දෙන්නේ ජීවන වටපිටාවේ ඇතිවෙන අප්‍රසන්නතාවයන් වළක්වන්න. අප්පසන්නානං පසාදාය. පසන්නානං බියෝ භාවාය. වැඩි ජීවන වටපිටාවේ වැඩි ප්‍රසන්නතාවයක් ඇති කරගන්න. මේ ප්‍රසන්න කිව්වම සමහර අය හිතන්නේ මේ ඇහැට පේන ලස්සන වගේ දෙයක් කියලා හිතන්නේ. ප්‍රසන්න අප්‍රසන්න කියලා. නෑ, එහෙම එකක් නෙමෙයි. ප්‍රසන්න අප්‍රසන්න භාවය කියලා කියන්නේ. අපේ ජීවන වටපිටාවේ සරල බව, චාම් බව, අඩු වියදම් සහිත බව, ගැටුම් ගැටලු අඩුවීමෙන් ඇතිවෙන සුව පහසුවටයි මේ පසන්න කියලා කියන්නේ. ඒක නැති තැන තමයි අපසන්න කියලා කියන්නේ. ඉතින් දැන් අපි දන්නවා යම් තැනක අනුගමනය කළ යුතු නීතියක්, රීතියක්, සිරිතක්, විරිතක්, සම්ප්‍රදායක් අනුගමනය නොකළොත් එතන අප්‍රසන්නතාවයක් පැන නගිනවා. ඉතින් මෙන්න මේ කාරණේ හුඟක් වැදගත් වෙනවා. කොච්චර දුරට අපි සීල ශික්ෂාවේ, සීල භාවනාවේ මේ ආභිසමාචාරික ශික්ෂා කොටස ගැන සැලකිල්ල දක්වලා තියෙනවද කියන එක. මානවයා විසින්, මිනිස්යා විසින්. ඒක නැවත අපිට ඉදිරියට ගන්න, හුඟක්ම අවධානයට ගන්න වෙලා තියෙනවා. අවධාරණය කරන්න සිද්ධ වෙලා තියෙන. සමහර විට අපි වුණත් තවමත් එවැනි දේවල් පිළිබඳව ඒ තරම් ලොකුවට සැලකිල්ල නොදක්වනවා වෙන්න පුළුවන්. ඒ වච්චර බරපතල දේවල් නොවේයි කියලා. නමුත් ඒ වයින් ඇති වෙන ගැටලු බලපුවාම හරිම බරපතලයි. දැන් සමාජීය අංශයේ කාරණා තියෙන සමහර වෙලාවට නිදර්ශනයක් ඇටියට අපි සමාජයේ සම්මත කරගෙන තියෙනවා ඇතැම් ස්ථානවලට ඇතැම් වෙලාවල් වල නොයා යුතුයි කියලා. ඒ කියන්නේ මේ හොරකමක්, මිනිමැරුමක්, වැරදි කාම සේවනයක් වගේ කාරණයක් නෙවෙයි. ඇතැම් තැනකට ඇතැම් වෙලාවට නොයා යුතුයි කියලා. ඉතින් සම්මත කරගෙන තියෙන සේවා ආයතනයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රසිද්ධ ස්ථානයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූජනීය ස්ථානයකට වෙන්න පුළුවන්. ওই වගේ අපි සම්මුති හදාගෙන තියෙනවා මේ ස්ථානයට මේ කාලය තුල නොයා යුතුයි කියලා. නමුත් සමහර වෙලාවට අපි අපේ දැඩි අවශ්‍යතාවය නිසා හෝ මොකක් හෝ නිසා අපි අර අபிසමාචාරයේ නොසලකා අපි යනවා. ඒතකොට ගියාම ඇත්තටම එතන වරදක්, බරපතල වරදක් මොකොත් කෙරිලා නැහැ. නමුත් අර අபிසමාචාරය දැඩිව සලකන වටපිටාවක නම් අර පුද්ගලයාගේ අවශ්‍යතාවය කෙසේ වෙතත් අර අபிසමාචාරයේ කඩවීම නිසා, කඩ කිරීම නිසා විශාල ගැටලු ගොඩක් පැන නගිනවා. සමහරට මේ පුද්ගලයාගේ
දැඩි අවශ්‍යතාවය නිසා ඔහු ඒ වෙලාවේ ඒ තැනට ගියේ. එතෙන්ට ගියේ. එතකොට නමුත් ඒක නෙමෙයි අනිත් අය බලන්නේ. අනිත් අය බලන්නේ මේ අபிසමාචාරය කඩ කළා කියලා. එතන ඉතින් ලොකු ගැටුමක් ඇති වෙනවා. මොකද පුද්ගලයාගේ පැත්තෙන් කියනවා නෑ මට මේ දැඩි අවශ්‍යතාවය නිසා මම මේ ආවේ. නමුත් අනිත් අය කියන ඇයි එහෙම ආවේ මේ ආයුතු වෙලාව නෙමෙයි කියලා. මම දන්න එක සිද්ධියක් තියෙනවා. බැංකු වල සමහර වෙලාවට ඒක වෙලාවල් දාලා තියෙනවා. ඉතින් අර විනාඩි කිහිපයක අපි යම් කිසි වෙලාවකට බැංකුව වහනවා නම් නමුත් මේකේ වෙලාව තියෙනවා. නමුත් දොර වහලා නැහැ සමහර වෙලාවට ආරක්ෂක නිලධාරියා. ඉතින් ඒ වෙලාව පහු වෙලා තියෙන්නේ විනාඩියක් හෝ පොඩි කාලයක්. ඉතින් ඒ වෙලාවේ කෙනෙක් ඊටාම හදිස්සියක් නිසා ඇතුල් වෙනවා. ඉතින් ඇතුල් වුණාම සමහර වෙලාවට ආරක්ෂක නිලධාරියත් බලනවා තව විනාඩියකට වැඩිය පහු වෙලා නැහැ වෙලාව. කමන්නේ කියලා සමහර වෙලාවට ඒ පුද්ගලයා ඇතුල් කරගන්නවා. නමුත් ඇතුලේ ඉන්න අය සමහර වෙලාවට ඒ පිළිබඳව දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. ඇයි මේ වෙලාව පහු වෙලා ඇයි මේගොල්ලෝ ඇතුළට ගත්තේ? සේවාලාභින් මොකටද ඇතුළට ගත්තේ කියලා. එතකොට ඒකේ අර විශාල විදිහට මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කඩ වෙලා නැහැ එතන. ප්‍රාණඝාතයක්, අදත්තා දානයක්, කාමීත්‍යාචාරයක්, මුසාපිසුනා, පරුසා සම්පප්පලාප මේ වගේ බරපතල කාරණයක් වෙලා නැහැ. නමුත් අර විනාඩියක් පහු වෙලා ඇයි මේ පුද්ගලයාට එන්න දුන්නේ? ඇයි ඇතුළට ගත්තේ කියන කාරණේ ඉතින් ලොකු බරපතල ගැටලුවකට පත් වෙන සමහර වෙලාවට ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම්. ඒ වගේ විශාල ගැටලු වලට යන අවස්ථා තියෙනවා. මම ওই නිදර්ශනයක් කිව්වේ අபிසමාචාර ශික්ෂා සමහර වෙලාවට අපි නොසලකා හැරලා කටයුතු කිරීමෙන් එතෙන්දි සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන ආරක්ෂක නිලධාරියටත් යම්කිසි සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බා. ඇතුලේ පරිපාලනයෙන් අහලා මෙහෙම ආදේශි පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නවා. එයා විතරක් අපි ගන්නද? එයාගේ කාර්යය ඉෂ්ට කරලා අපි යවමුද? යනාදී වශයෙන්. නමුත් සමහර වෙලාවට ඒක එච්චර ආරක්ෂක නිලධාරියත් නොසලකා හැරලා විනාඩියයිනේ පහු වෙලා තියෙන්නේ කියලා සානුකම්පිකව සලකලා හෝ පුද්ගලයාගේ දැඩි අවශ්‍යතාවය සලකලා අර අபிසමාචාරය ඒ වෙලාවේ නොසලකා හැරියා. විනාඩියයි පහු වෙලා තියෙන්නේ. බැංකුව වහලා තියෙන්නේ උනාට විනාඩියයි පහු වෙලා. නමුත් ඒක බරපතල අරුබුදයකට යන්න පුළුවන්. එතකොට බලන්න මම දන්න සිද්ධියක් මේ කියන්නේ. එතකොට මොකද වුනේ? අර පුද්ගලයාගේ වැඩ තහනම් වුණා. ආරක්ෂක නිලධාරියාගේ ඇතුළට ගත්තා කියන්නේ. එයා හිතන අபிසමාචාරය කැඩුවනේ. අபிසමාචාරික ශික්ෂාවක් ඒ තුනට බැංකුව වහනවා කියන්නේ. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් නෙමෙයි. ඒ ආයතනයට විතලක් අදාළ වෙන පරිදි ආයතනයේ විසින් සම්මත කරගත්තා වූ සම්මුතියක් ඒ. වෙනත් ඒවායි වෙනත් වෙලාවල් තියෙයි. නමුත් ඉතින් ඒක බරපතල ගැටලුවකට මඟ පෑදුවා. ඒක සමහර වෙලාවට ඒ අபிසමාචාරය කඩ කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ තියෙන ස්වභාවයත් ඒකට බලපාන. සමහර අය ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් කඩ කිරීමකට වඩා බරපතල ලෙස සලකන ආභිසමාචාරික ශික්ෂාවක් කඩ කිරීම. අපි මේ සීල ශික්ෂාව ගැන කතා කරන්නේ. එහෙම සලකනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක බොරුවක් කිව්වා කියන්නේ දැන් අපි හිතමු බොරුවක් කියවා කියලා. බොරුවක් කියවා කියන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් කඩ කළා කියන එකනේ. නමුත් අර විනාඩියක් පහු වෙලා ආවා කියන එක එහෙම එකක් නෙමෙයි. ඒ වගේ බරපතල කාර්යයක් නෙමෙයි. එතන කඩ වෙලා තියෙන්නේ අභිසමාචාරයක් කඩ කරලා තියෙන්නේ. විශ්වාචාර ධර්මයක් කඩ කිරීමක් නෙමෙයි. එක්තරා ආයතනයක් විසින් සම්මත කරගෙන තියෙන ආයතනික සම්මුතිය කඩ කිරීමක් විතරයි තියෙන්නේ. හැබැයි සමහරව අර වගේ විශ්වාචාර ධර්මයක් කඩ කිරීමටත් වැඩිය බරපතල විදියට සලකනවා අර අபிසමාචාර ශික්ෂාවක් කඩ කිරීම.
එතකොට එතන ඇති වෙන අර්බුදේ විශාලයි. අර්බුදේ විශාලයි. ඉතින් මෙන්න මේ වගේ ගැටලු තියෙන ඒක නිසා තමයි මිනිස්යන්ට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. මේ සීලයට ප්‍රඥාව කිට්ටුනේ නැත්තම් සීලය හැම වෙලාවෙම අන්ධයි. අන්ධ විදිහට යන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සීල පඤ්ඤාන සීල ප්‍රඥා දෙක එකිනෙකින් වෙන් කරන්න බැරි වෙන් නොකළ යුතු දෙයක් හැටියට දේශනා කළා තියෙනවා. ප්‍රඥාවයි සීලයයි. සීලය අවශ්‍යයි ප්‍රඥාව ඇතුව. ප්‍රඥාවේ සහයෝගයෙන් යුක්තවයි ප්‍රඥාවේ දායකත්වය ප්‍රඥාවේ මඟ පෙන්වීම සීලයට හැමතිස්සෙම අවශ්‍යයි. සීලය නැතුව බෑ. අභිසමාචාරික සීලයත් අපිට අවශ්‍යයි. ආදි බ්‍රහ්මචාරී සීලයත් දෙකම අවශ්‍යයි. ඒක නැතුව බෑ. ඒක කඩ වුණොත් විශාල අරුබුද වලට යනවා. ගැටලු වලට යනවා. හැබැයි ඒකට ප්‍රඥාව කිට්ටු නොවුනොත් සමහර වෙලාවට ඒ වයින් ඇති කරගන්න අරුබුද අතිවිශාලයි. ඒක නිසා බුදුදහමේ ඊටාම වැදගත් වැඩපිළිවෙලක් තියෙනවා. විනය පිටකයට ගියාම ඔය අධිකරණ සහ සමත කියලා. වැඩි කවුරුවත් කතා බහ නොවන සැලකිල්ලට ගන්නේ නැති ශේස්ත්‍රයක් තියෙනවා. මේ අධිකරණ කියලා කියන්නේ කිසියම් අபிසමාචාරයක් හෝ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් කඩවුණු අවස්ථාවකට තමයි අධිකරණයක් කියලා කියන්නේ. සාමාන්‍ය කරණේ ඉක්මවා යෑමක් අධිකරණ කියන්නේ. එතකොට එවැනි අධිකරණ අවස්ථා නිදර්ශන වශයෙන් කීපයක් දක්වලා තියෙනවා. එවැනි අවස්ථාවකට ලක් වුණාම එවැනි අවස්ථාවකටපත් වුණාම ඒ කොහොමද ක්‍රියා කරන්න ඕන? ක්‍රියා කරන්න ඕන ආකාරය හඳුන්වලා තියෙන්නේ සමත කියලා. අධිකරණ සමත. ඒ පාලි වචන විනය පිටකයේ තියෙන කාරණා මම ඔය කතා කරන්නේ. එතකොට මේ අධිකරණ වලදී හුඟක්ම පෙන්눔 කරලා තියෙන්නේ විනය පිටකයේ අபிසමාචාරික ශික්ෂා. ඒ අபிසමාචාර භික්ෂු සහ භික්ෂුණීලගේ සමාජයට පමණක් අදාළ වෙන ඒවා. හුඟක්ම එහෙමයි තියෙන්නේ. එතකොට ඒවා අபிසමාචාර වෙනෝනේ කොහොමද? යම් කිසි පුද්ගල කණ්ඩායමකට සුවිශේෂ වන්නා වූ ආචාර ධර්ම අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ විශ්වාචාර ධර්ම වලට නෙවෙයි. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා වලට නෙවෙයි අයිති වෙන්නේ. ඒවා අයිති වෙන්නේ අபிසමාචාර ශික්ෂාවකට. යම් කිසි ආචාර ධර්මයක් එහෙම විශේෂ පුද්ගල කණ්ඩායමකට විශේෂ තැනකට විශේෂ ආයතනයකට සීමා වෙනවා නම් ඒවා ඔක්කොම අයිති වෙන්නේ අර මුල් කොටසට. අபிසමාචාර ශික්ෂාවලටයි අයිති වෙන්නේ. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා එහෙම සුවිශේෂ නැහැ. ඒකයි අපි ඒවා විශ්වාචාර ධර්ම කියලා කියන්නේ. ඉතින් කියන්න ගියේ මේ අධිකරණ කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය අபிසමාචාර ශික්ෂාවල ඇතිවරනා වූ යම් කඩවීම් වගේ දේවල්. දැන් නම් මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කඩවීම මේ පැත්තට ඇතුළත් කරලා තියෙනවා. අධිකරණ කොටසට ඇතුළත් කරලා තියෙනවා. ඔය කොයි ශික්ෂාව කඩ වුණත් ඒ ශික්ෂාවට අදාළ ඒ ශික්ෂා කඩවීමට අදාළ ප්‍රතිකර්මය කිරීම. ඒකට තමයි සමත කියන්නේ. සමතකරණය. බොහෝම ඥානාන්විත ප්‍රඥාන්විත ක්‍රියාමාර්ගයක් ඔස්සේ ගිහිල්ලා කරන වැඩ. ඒවා මේ අධ්‍යයනය කරන්න තරම් ඊටාම වටිනා අංශයක්. ඕවා කවුරුවත් වැඩි විනය පිටකේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අපිට තියෙන ඊටාම වටිනාම කොටසක්. මේක අතපත ගන්නවට නැත්තම් මේක සාකච්ඡා කරනවට සමහර වෙලාවට ඇතැම් පැවිදි ඇත්තොත් කැමති නැහැ. මොකද කැමති නැත්තේ මේකේ විශේෂයෙන් සඳහන් වෙන්නේ පැවිදි ඇත්තන්ගේ විනය කොටසනේ. ඒක සාකච්ඡා කරනවා. ඒක නිකන් গুপ্ত ධර්මයක් මේ අන් අය දැනගත යුතු නැති එකක් වගේ කියන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. බුද්ධ ශාසනයේ නැහැ මිනිස්යන් විසින් නොදැනගත යුතු කාරණා. ගුහ්‍ය ධර්ම, රහස්‍ය ධර්ම බුද්ධ ශාසනයේ නැහැ. නිතරම කියලා තියෙන්නේ මේ ධර්මයයි විනයයි විවටෝ විරෝචති නොපටිච්චන්නෝ කියලා. ඒක විවෘත වුණොත් තමයි බබලන්නේ. සැඟ වුණොත් වහලා තිබ්බොත් ඒක බොහෝ වෙලාවට බබලීමක් නෑ. ඒක එක්කෝ විනාශ වෙනවා, එක්කෝ
අවභාවිතා වෙනෝ නැත්තම් භාවිතයෙන් බැහැර වෙනෝ ඒ වගේ දෙයකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ අපේ සීල ශික්ෂාවට අයිති අபிසමාචාර ශික්ෂා කොටස අතිශයින්ම වැදගත්. ඒක හැබැයි ඒක රකින අපි ඒක අනුගමනය කරන අපි කොච්චර දුරට ඥානාන්විතව ප්‍රඥාන්විතව ඒක හසුරවාගෙන යනවද කියන කාරණේ තියෙනවා. නැවත සලකා බලන්න වෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් අංශ ඔය මූලික වශයෙන් අපි අංශ 4කට ඔය වෙන් කරගෙන තියෙනවා. මම ඔය ආර්ථික ශාස්ත්‍රයේ එක පැත්තක් එක අංශයක් කිව්වේ. ඊළඟට සමාජ සම්බන්ධතා අංශේ සමාජීය අංශේ කොහොමද පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ? පුද්ගලයන් වර්ගීකරණය කරලා ස්ත්‍රී පුරුෂ භාවයෙන් ඉස්සර වෙලා වර්ගීකරණය කරනවා. කියන සබාධම ඇතුලේ කෙරෙන වර්ගීකරණයක් නේ ඒක ස්ත්‍රී පුරුෂ භාවය. ඒ ස්ත්‍රී පුරුෂ භාවය තුල ඉඳගෙන කොහොමද සමාජ සම්බන්ධතා පවත්වන්නේ පුද්ගල සම්බන්ධතා පවත්වන්නේ කියන එක ඉස්සර වෙලා කතා කරනවා. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවයෙන් එහාට ගිහිල්ලත් පුද්ගලයන්ගේ වර්ගීකරණයන් තියෙනවා. ඒව හුඟක් වෙලාවට සමාජ වර්ගීකරණය. එක විදිහේ වර්ගීකරණයන් තියෙනවා. සමාජීය වශයෙන් භාර්යාවෝ ස්වාමි පුරුෂව බවට පරිවර්තනය වෙනවා ආවාහ විවාහ ක්‍රියාවලිය අරහා. එතකොට ස්ත්‍රිය සහ පුරුෂයා තවත් වර්ගයකට අයිති වෙනවා. තවත් කැටගරි එකකට තවත් සමාජ කණ්ඩායමකට වැටෙනවා. දැන් මේගොල්ලෝ ස්ත්‍රියක් විතරක් නෙවෙයි භාර්යාවක්. පුරුෂයෙක් විතරක් නෙවෙයි ස්වාමි පුරුෂයෙක් බවට පත් වෙනවා. තවත් කැටගරි එකකට වැටෙනවා. කොහොම ගිහිල්ලා ඊළඟට අම්මෙක් අප්පෙක් වෙනවා. එතකොට දැන් තුනකට අයිති වෙනවා. ස්ත්‍රියක්, භාර්යාවක්, මවක්. පුරුෂයෙක්, ස්වාමි පුරුෂයෙක්, පියෙක්. දැන් එන්න සමාජාචාර ධර්ම නැත්තම් අபிසමාචාරික ශික්ෂා පද්ධති කීපයකට නතු වෙනවා. එහෙම වැටෙන්න එහෙම නතු වෙනවා. ඊට පස්සේ අපි හිතමු තව වෘත්තියකට ඇතුල් වෙනවා. කිසියම් ජීවන අවශ්‍යතාවය නිසා යම්කිසි වෘත්තියකට ඇතුල්. අපි හිතමු හමුදාවට හෝ පොලිසියට ආරක්ෂක සේවයට ඇතුල් වුණා කියලා මේ ස්ත්‍රිය හෝ පුරුෂයා. එතකොට එතන ආචාර ධර්ම ටිකටත් ඔහුට අදාළ වෙනවා ඒ අபிසමාචාරයට. ඒ ආරක්ෂක සේවයට අදාළ නිල ඇඳුම් අඳින්න ඕන. ඊට අදාළ ආචාර ධර්ම ටික ඔහු පිළිපදින්න ඕන. ඒ අඩුම ගානේ ඒ ආරක්ෂක සේවයේ නිරත වෙලා ඉන්න කාලය තුල නිරත වෙලා ඉන්න කාලේ විතරක් නෙමෙයි බහැර වෙලාවෙත් ඊට අදාළ ආචාර ධර්ම රකින්න ඕන. සමහර වෙලාවට ওই විදිහට බලන්න සමාජීය අංශය ගත්තම හරි සංකීර්ණයි. එතකොට ආචාර ධර්ම පද්ධති ගණනාවකට මේ පුද්ගලයා ඇතුළත් වෙනවා, නතු වෙනවා. ඉතින් ඔය කොහෙන් කොයික කැඩුනත් යම්කිසි ගැටලුවක් ඒ පුද්ගලයාගේ ජීවිතයට එනවා. මම ওই නිදර්ශන වශයෙන් ඔය සමාජීය අංශය කතා කරේ. ඔන්න ඔය වගේ පැති තියෙනවා. ආර්ථික සමාජීය අංශ වලට අදාළව. ඊළඟට දේශපාලනය කියන එක කාටත් පොදු විෂයක්. එක්කෝ අපි පාලකයෝ නැත්නම් අපි පාලිතයෝ. අපි දේශපාලනයට සම්බන්ධ වෙනවා. යම් සුළු පිරිසක් පාලකයෝ හැටියට බහුතරය පාලිතයන් විදියට. එතකොට පාලක පාලිත දෙපාර්ශවයට අදාළ වෙන විදිහේ අபிසමාචාර පද්ධතියක් තිබෙනවා. අපි විසින්ම සම්මත කරගත්ත එකඟ වෙච්ච නීති රීති සම්මත ව්‍යවස්ථා මාලාවක් තියෙනවා. පාලකයන් මෙසේ විය යුතුයි, පාලිතයන් මෙසේ විය යුතුයි කියලා. ඒවා කෙලින්ම අபிසමාචාරික ශික්ෂා. ඉතින් අනිවාර්යයෙන්ම ඒකට ඇතුළත් සියලු දෙනා අඩුම ගානේ පාලිතයන්ගේ අபிසමාචාර වලට සියලු දෙනාම ඇතුළත්. පාලකයෝ වෙන්නේ සීමිත පිරිසක් නේ. ඒ විදිහට. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පාලකයන් මෙසේ විය යුතුය, පාලිතයන් මෙසේ විය යුතුය කියලා පාලක පාලිත දෙපාර්ශ්වයට අදාළ අபிසමාචාර දේශනා කළා තියෙනවා. ඉතින් ওই විදිහට දේශපාලනික ක්ෂේත්‍රයේ අபிසමාචාර. ඊළඟට පාරිසරික අංශය. ඒක අපි සියලු දෙනාටම පොදුවේ බලපාන.
කාටවත් ඒකෙන් ගැලවීමක් නෑ. ගැලවෙන්න බෑ. පරිසරයට අදාළව තියෙන අபிසමාචාර කොටසක්. කොහොමද අපි මේ මහ පොළොව එක්ක ගහකොළ පරිසරයේ එක්ක සතා සීපාව එක්ක අවුව වැස්ස හුළඟ එක්ක කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒ දේවල් අපි දැන අවබෝධ කරගෙන කටයුතු නොකරොත් ඒ අංශවල අප්‍රසන්නතාවයන් පැන නගිනවා. ඒකයි තියෙන්නේ. ඉතින් ඒව පැන නැගුණම ආර්ථික සමාජීය දේශපාලන පාරිසරික ගැටලු පැන නැගුණම ඒවයින් පීඩිතයන් බවට අපි පරිවර්තනය වුණාම අපි මේ කතා කරන ආදිබ්‍රහ්මචර්ය ශික්ෂා කොටසට එන්න එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන්න අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමේ ක්‍රියාවලියට යොමු වෙන්න සෑහෙන අපහසුතාවයක් ඇති වෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔය කාරණේ මම විශේෂයෙන් අද අවධානයට යොමු කරන අවධානයට ලක් කරන කාරණේ. මේ සීල ශික්ෂාවේ ආභිසමාචාරික කොටස. මොකද මට මේක කල්යාණ මිත්‍රයෙක් කතා කරලා යම් අදහසක් දැක්වුවා. අපි දැන් මහා සතිපට්ඨාන දේශනාව ඇසුරු කරගෙන කමඨාන් සාකච්ඡා මාලාව අවසන් කරලා ඉන්නේ. දැන් අපි කතා කරන්නේ මේ ත්‍රිශික්ෂාවට අදාළ කමඨහන්. පුළුවන් නම් ඒවා වෙන වෙනම සාකච්ඡා කරනවා නම් සුදුසුයි කියලා. ඒ කියන්නේ සීල ශික්ෂාව වෙනමම අරගෙන ඒකට අදාළ කමඨහන් සාකච්ඡා කරනවා නම් සුදුසුයි කියලා. ඉතින් මම ඒකයි අද විශේෂයෙන් මේ සීල ශික්ෂාවෙත් කොටස් දෙකෙන් එක කොටසක් විතරක් ගත්තා. ඉතින් ඊට අදාළ කමඨහන් සමහර වෙලාවට ඊට අදාළ කමඨහන් වෙන්නේ මේ අභිසමාචාරික ශික්ෂා. නමුත් ඒව ගැන අපිට තියෙන අවබෝධය කොච්චර අපේ ජීවිතයට ඒක අදාළ වෙනවද? මොන ක්ෂේත්‍රවලින් මේවා පැන නැගිලා තියෙනවද? ආර්ථික සමාජීය දේශපාලන පාරිසරික අංශ වලින් මේ අභිසමාචාර පැන නැගිලා තියෙන ආකාරය ඒවා අපි ඒ තරම්ම සැලකිල්ලට නොගැනීම නිසා ඇති වෙන ඇතැම් අරුබුද හරිම බරපතලයි. ඇත්තටම දැනට මේ අපි මූණ දීලා තියෙන ගැටලු සාතිශය බහුතරයක් මට පේන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවල කඩවීමකට වඩා වැඩිපුර පේන්න තියෙන්නේ ආභිසමාචාරික ශික්ෂාවල කඩවීම. දැන් සරල නිදර්ශනයක් කිව්වොත් මේ අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න යම්කිසි සේවාවක් ලබා ගැනීම සඳහා පොලිමක සිටින අවස්ථා තිබෙනවා. දැන් ලංකාවේ නම් එවැනි පොලිම් වැඩි. ඒක කොතනත් ක්‍රියාත්මක වෙන අභිසමාචාරයක්. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීමේදී පාරිභෝගිකයන්ට කියනවා කරුණා කරලා මේ ආගත ප්‍රතිපාටියට එන්න කියලා. පොලිම කියලා කියන්නේ අපේ විනය පිටකේ තියෙන එක. ඒකට විනය සඳහන් කරලා තියෙන ආගත ප්‍රතිපාටිකය. ඕගොල්ලෝ මේ භාණ්ඩය හා සේවාව ලබා දෙන ස්ථානයට ආපු පිළිවෙලට එන්න. කියන්නේ මුලින්ම ආයෙකනා මුලින් ඉන්න. මේ ස්ථානයට දෙවනුව ආයෙකනා දෙවනුව ඉන්න. ඊළඟට ආපු එක්කෙනා ඊළඟට ඉන්න ආදී වශයෙන් ආගත පටිපාටි. ඒක තමයි පොලිම කියන්නේ අපි සාමාන්‍යයෙන්. වෙන කරන්න විදිහක් නැහැ මේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමේදී. ඒක ලබා දීමට සාධාරණ ක්‍රමවේදයක් අපිට සකස් කරන්න වෙනවා. ඒ සාධාරණ ක්‍රමවේදය තමයි ওই ආගත පටිපාටි. හැබැයි අවශ්‍යතාවය සැලකිල්ලට ගත්තොත් එහෙම අවශ්‍යතාවයේ යම් විශේෂත්වයන් තියෙන්න පුළුවන්. දැන් ඒ පොලිමේ ඉන්න පුළුවන් ගොඩාක්ම මහලු අය. ගොඩාක්ම මහලු අය ඉන්න පුළුවන්. රෝගීන් ඉන්න පුළුවන්. එතකොට දැන් ඒගොල්ලන්ට අපි ප්‍රමුඛතාවයක් දෙනවද මෙතෙන්? එහෙම දෙන අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතින් එතන ඉන්න පුද්ගලයෝ අලුත් අභිසමාචාරයක් ගොඩනගා ගන්න ඕන. කවුරු කොච්චර වෙලාවක් පොලිමේ හිටියත් ලෙඩෙක් ආවොත් එයාට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. ඒක හරියට නිකන් අර පාරේ ඇම්බියුලන්ස් එකට දෙන සුවිශේෂතාවය වගේ. දැන් පාරේ යනකොට සාමාන්‍යයෙන් ගිලන් රථයට දෙන ප්‍රමුඛතාවයක් තියෙනවානේ. ඒක අභිසමාචාරයක්. කොයි වෙලාවෙ ගිලන් රථයේ මේ ආවොත් ඒකේ ලෙඩෙක් ඉන්න බවට සලකුණක් ඒගොල්ලෝ කියනවා නම් ඒ සයිරන් අලාව අඬවනවා නම් කවුරුත් පිළිගන්න මේකට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියලා. එතකොට රථ අතරේ ගිලන් රථයේට ලෙඩෙක් ඉන්නවා නම් විතරක්
ප්‍රමුඛතාවයක් දෙනවා. නැත්තම් ගිලන් රතේට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැහැ. අபிසමාචාරනේ. අපි ඉතින් සම්මත කරගත්ත. ඒ වගේ සමහර වෙලාවට මේ අபிසමාචාරය කඩ වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට එතන ලොකු අර්බුදයක් වෙන්නගෙන. දැන් පොලිමක ඉන්න අවස්ථාවක කවුරු හරි පුද්ගලයෙක් ඇවිල්ලා මේ පොලිම කඩ කරලා මේ භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න උත්සාහ කරුවොත් එතන ලොකු අර්බුදයකට යනවා. මෙතන කඩ කරලා තියෙන්නේ මේ අபிසමාචාරය. ඉතින් හැබැයි ඒක ඒ වෙලාවේ හැටියට විශාල අර්බුදයකට යන්න පුළුවන්. සමහර විට අபிසමාචාරයේ කඩ කිරීම නිසා ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කඩ කිරීම දක්වාම යන්නත් පුළුවන්. එතන පරුස වචන කියලා. එතකොට පරුස වචන කියනකොටම කඩ වෙන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටසනේ. විශ්වාචාර ධර්මනේ කඩ වෙන්නේ පරුසා වාචා. සමහර විට එතන මිනිමෙරුමක් වෙන්නත් පුළුවන්, ප්‍රාණඝාතයක් වෙන්නත් පුළුවන්. ඒ තරමට මේවා දිග්ගැස්සෙන. ඒකයි මේ අபிසමාචාර ශික්ෂා ඇතන් තැන්වලදී අතිශයින්ම වැදගත්. ඒක අවස්ථාවෝචිතව අපි සැලකිල්ලට ගන්නවා. සමහර වෙලාවට අපි හිතන්නේ නෑ ඒක එච්චරම වැදගත්ද කියලා. එච්චරම ගැටලුවක් වෙන්න දෙයක්ද ඕක කියලා අපි හිතනවා. ඕක පොඩි කාරණයක් නේ. චූටි දෙයක් නේ. ඕක එච්චර දෙයක්ද? හැබැයි ඒක කඩ කරලා ඊට පස්සේ ඇති වෙන අර්බුදේ නම් අතිවිශාලයි. එතකොට තමයි අපිට හිතෙන්නේ අයියෝ මෙච්චර පුංචි දෙයකට මෙච්චර විපත්තියක් වුණාද කියලා. ඕක තමයි ඔය ප්‍රඥාවෙන් සීලය ගෙනියන්න ඕන කියලා කියන්නේ. නැත්තම් සීලය හැමතිස්සෙම අන්ධයි. ඒක කිසිම විවාදයක් නැහැ. ඔය ඕනම ආචාර ධර්මයක් ප්‍රඥාව කිට්ටු වෙලා නැත්තම් ඒක අන්ධයි. ඒක අර්ථකථනය කරන විදිහ අපිට පේනවා. ඔය ශික්ෂාපදේම සමහර අය අර්ථකථනය කරන විදිහ මුද්දටම අන්ධයි කියලා. කිසිම ප්‍රායෝගිකත්වයක් නැති පැතිකඩයන්ට ඒව අර්ථකථනය කරලා තියෙනවා. ඒ මොකද මේ ප්‍රඥාව එතෙන්ට කිට්ටු වෙලා නැහැ. ශික්ෂාපදයක් තියෙන්නේ ආචාර ධර්මයක් තියෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහා. අර අප්‍රසන්නතාවය ඇති නොවෙන්න. එහෙම නැත්නම් තියෙන ප්‍රසන්නතාවය වැඩි දියුණු කරගන්න. ඔකට සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ සුට්ඨුතා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ওই විනය පිටකයේදී අපිට හමු වෙනවා සංඝ සුට්ඨුතා සංඝ පාසුතා කියලා. සුට්ඨුතා පාසුතා කියලා තියෙනවා. ඒක තමයි. සිංහලට ඕක පරිවර්තනය කරන්න පුළුවන් සුව පහසුව කියලා. සුට්ඨුතා පාසුතා සුව පහසුව. ඒකෙන් මානසික සහ කායික කියන අංශ දෙක විශේෂයෙන් සලකලා තියෙනවා. දැන් පහසුව කිව්වම අපි සලකන්නේ හුඟක් කායික පැත්ත. සුව කිව්වම ඒක මානසික පැත්ත අදහස් කරන්නේ. ඒ නිසා මේ ආභිසමාචාරික ශික්ෂා පනවන්නේ ඇයි කියන තැන බුදුරජාණන් වහන්සේ දස අත්වසේ පටිච්ච කියලා. කරුණු 10ක් සැලකිල්ලට අරගෙනයි මේ අභිසමාචාර ශික්ෂා මේ මම දේශනා කරන්නේ නැත්තම් පෙන්නලා දෙන්නේ හඳුන්වා දෙන්නේ කියලා. එතන මුලටම කියලා තියෙන්නේ ওই කාරණා දෙක. සංඝ සුට්ඨුතා සංඝ පාසුතා කියලා තවත් කාරණා 8ක් පස්සට කියවෙනවා. එතකොට මේ සුව පහසුව සලකලයි අපි හැමතැනම අභිසමාචාර සම්මත කරගෙන පනවගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ බොහොම වටිනා අංශයක් අපේ මේ භාවනාවේ සීල භාවනා කොටස. ඒක අත්‍යවශ්‍ය අපිට මග හරින්න බෑ. ඊයේ රාත්‍රියේ මම කරපු සාකච්ඡාවකදී අපේ කල්යාණ මිත්‍රයෙක් ටිකක් ආධුනික කෙනෙක් මගෙන් අහපු කාරණයක් මේ සීලයට විකල්ප තියනවාද කියලා. ඒක මම ජීවිතේට අහපු නැති මගෙන් ආපු නැති ප්‍රශ්නයක් කෙනෙක්. ඒ කියන්නේ එයා හුඟක් ආධුනික කෙනෙක් පැවිදි වෙන්න දැන් සූදානම් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් අපි වෙනි තැනක කරපු සාකච්ඡාවකදී මේ එයා ඉදිරිපත් කරේ ඔය සමහර අභිසමාචාර ගැන තමයි කිව්වේ. වගේ දේවල් අපිට තාම ගුරු නැහැ පුරුදු නැහැ පුරුදු කරගන්න හරි අමාරුයි. ඒකට විකල්පයක් තියනවාද කියලා. දැන් උදාහරණයක් ඇටියට පොලිමේ ඉන්න පුරුදු නැහැ. පොලිමක ඉඳලා ආගත පරිපාටියට වැඩක් කරගන්න හුරු නැහැ පුරුදු නැහැ. ඒක නිසා ඒකට විකල්පයක් තියනවාද කියලා මේ අහන්නේ. අන්න ඒ වගේ දෙයක් නේ අහන්නේ. ඒකේ ඉන්නේ නැතුව කරගන්න. නමුත්
ඇත්තටම එහෙම විකල්පයක් නැහැනේ. යම් තැනක අபிසමාචාරයක් තියෙනවා නම් ඒ අபிසමාචාරය අනුගමනය කළ යුතුයිනේ. යම් කෙනෙක් යම් පුද්ගලයෙකුගේ දුර්වලතාවයේ සලකලා රෝගී බව හෝ මහලු බව හෝ එවැනි දෙයක් නේ සාමාන්‍යයෙන් අபிසමාචාරයක් ලිහිල් කරන්න සැලකිල්ල දක්වන්නේ එහෙමනේ. යම් පුද්ගලයෙක් මහලු කෙනෙක් නම් යම් කෙනෙක් රෝගී කෙනෙක් නම් සමහර විට අපි කුඩා දරුවන්ටත් ඒක ලිහිල් කරන අවස්ථා තියෙනවා. එතකොට එවැනි මානුෂීය හේතුවක් නිසා සමහර වෙලාවට අපි අபிසමාචාරයේ ලිහිල් කරන්න නැත්නම් එය නොසලකා කටයුතු කරන්නේ මේ පුද්ගලයාට අවස්ථාව සලසා දෙනව වෙන්න පුළුවන්. හැබැයි ඒක එතනදී ඒ ඉන්න පිරිස අතරේ නැවත සම්මුතියකට එන්න වෙනවා. මෙතන ඉන්නවා අපි අතරේ වයසක අය. ඒගොල්ලන්ට මේ කාර්යය කරන්න බෑ. ශක්තිය නැහැ. ඒක නිසා අපි ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය දෙමු. එහෙම නැත්නම් මේ අபிසමාචාරය වුන් වෙනුවෙන් අපි අයින් කරමු. මේක ආදී වශයෙන් කියනවා. එහෙම නැත්නම් මෙතන රෝගීන් ඉන්නවා. ඒගොල්ලන්ට අපි මේ විදිහේ විශේෂත්වයක් දෙමු. මෙතන කුඩා ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට විශේෂත්වයක් දෙමු. ඒ වගේ දේවල් ඇත්තටම සමාජයේ තියෙනවා. දැන් අපි කුඩා දරුවෙක් වඩාගෙන බස් එකට නැංගම කෙනෙක් අපි සීට් එකක් දෙන්නේ කුඩා දරුවාටනේ. කුඩා දරුවාට හිටගෙන යන්න බෑ. එතකොට ඒ වඩාගෙන නැංග මවට හෝ පියාටත් කුඩා දරුවත් වඩාගෙන බස් රථේ හිටගෙන යෑම හරි දුෂ්කරකාරයි. දෙදෙනාම අපහසුතාවයටපත් වෙන කාරණා. ඒක සලකලා අපි එතන අபிසමාචාරයක් වෙනස් කරගන්න. ඒක හුඟක් මානුෂීය පැත්තෙන් කරුණා මෛත්‍රිය පැත්තෙන් සලකලා අපි අර බස් එකේ තියෙන අபிසමාචාරය වෙනස් කරා. වෙනස් කරලා බස් එකේ අபிසමාචාරය වෙන්නේ ඒ සීට් එකේ ලබාගත් ඒ කියන්නේ ආගත ප්‍රතිපාටියට ඒ ආසන ලබාගෙන ඉඳගෙන යෑමනේ. ඒකනේ බස් එකේ අபிසමාචාරය වෙන්නේ. ආපු පිළිවෙලට හිස් ආසනවල ඉඳගත්තා. ඉතින් මේ ගමනාන්තයේ දක්වා ඒ ආසනේ ඉඳගෙන යනවා. ඒක තමයි ඒකේ අபிසමාචාරය. සාමාන්‍ය පිළිවෙල. නමුත් ඒ අතර යම් කෙනෙක් ඒ ආසනේ වෙන කෙනෙකුට අපි දෙනවා. යා පස්සේ නැගපු කෙනෙක් ඒ වෙනකොට ආසන තිබෙත් නැහැ හිස් ආසන. සාමාන්‍යයෙන් පිළිවෙල නම් එතන ඉඳලා කට්ටිය හිටගෙන යන්න ඕනනේ. අபிසමාචාරය. නමුත් අපි ඒක වෙනස් කරලා මානුෂ්‍යත්වයේ සලකලා මානුෂීය පදනමෙන් අන්නෙතින්දි තමයි කරුණා ප්‍රඥාව වගේ දේ සම්බන්ධ වෙන්නේ. සීලයට ඒව සම්බන්ධ නොවුනොත් මම කියන්නේ සීලය අන්ධයි කියන්නේ ඒකයි. හැමතිස්සෙම. මේ දෙක සම්බන්ධ වුණොත් අර සීලේ වඩාත් අර්ථ සම්පන්න වෙනවා. අර අபிසමාචාරයක් වෙනස් කිරීමකදී අபிසමාචාරයක් කඩ කිරීමකදී කඩවීමකදී අපිට හරීම මෘදු විදිහට ඒක අபிසමාචාරයක් වෙනස් කරනවා නම් ඒක මෘදු විදිහට වෙනස් කරන්න පුළුවන්. කඩවීමක් හෝ කඩ කිරීමක් කරොත් ඒකට අර වගේ ලොකු කලබගෑනියක් කරගන්න නැතුව ඒකට බොහොම මෘදු ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒකට කරුණාවයි ප්‍රඥාවයි තියෙනවා. ඒකයි තියෙන්නේ. සමහර අபிසමාචාර අපි වෙනස් කරනවා ප්‍රඥාවෙන්. සමහර ඒවා කරුණාවෙන්. එතකොට ඊට අදාළ පුද්ගලයෝ කාරුණික නැත්තම් ඒ වෙලාවේ ඒ අபிසමාචාරය වෙනස් කරන්න බෑ. අපි සමහර වෙලාවට මං කිව්වේ දෙදෙක් හෝ වෙනත් මහලු කෙනෙක් හෝ කවුරු හරි ඒ වැනි කෙනෙකුට අදාළව අපි යම්කිසි නීතියක් රීතියක් සම්මුතියක් අපි తాවකාලිකව වෙනස් කරනවා. ඔහුගේ රෝගීභාවය හෝ ඔහුගේ මහලුභාවය සලකලා. නමුත් අපි ළඟ කරුණාව නැත්තම් ඒක කරන්න බෑ අපිට ඒ වෙලාවේ. ඊළඟට කිසියම් අபிසමාචාරයක් කඩ වෙච්ච අවස්ථාවක ඒකින් ඇති වෙන අර විශාල අර්බුදයේ විශාල ගැටලුව රණ්ඩුව ගහමරා ගැනීම නතර කරන්න පුළුවන් ඔක්කොමල ප්‍රඥාවන්ත නම් ඉවසන සුළු අය නම් කල්පනාවෙන් වැඩ කරන අය නම් ඒක වළක්වා ගන්න පුළුවන්. සමහර වෙලාවට මිනිස්සු යුද්ධවලට පවා රටවල් විනාශ කරගන්නා වූ ඊටාම අමානුෂීය ඊටාම මුග්ධ මෝඩ යුද්ධවලට පවා එළඹෙලා තියෙන්නේ මුලින් බලපුවාම පොඩි අபிසමාචාරයක් අඩවීම. දැන් අතීත සිද්ධියක් කිව්වොත්
ඔය ශාක්‍ය වංශයේ සම්පූර්ණ ඝාතනය කරා කියනෝනේ විදුඩප කියලා කෙනෙක්. ඉතින් එතන මුල්ම හේතුව අபிසමාචාරයක් අඩ කිරීම. විදුඩප ගියාම මේ ශාක්‍යයන්ගේ ප්‍රදේශයේට ඒගොල්ලෝ මොකද්ද ආසනේ වෙනස් කරලා මොකක් හරි කරලා ඒක වාඩි වෙන ආසනේ පහත් ආසනයක් දීලා හරි එහෙම නැත්නම් එයා වාඩි වෙලා ඉඳපු ආසනේ එයා නැගිටලා ගියාම සෝදලා ඔය වගේ දෙයක්. එතකොට අර එතන මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් කඩ කරලා නැහැ. අபிසමාචාරයක් නිකන් වැඩකට නැති සුළු දෙයක්. එතකොට අර පුද්ගලයාට ඒකෙන් අවමානයක් ඇති වුණා. ඒ පුද්ගලයා ඉතින් නොදියුණු පුද්ගලයෙක් නිසා තමයි ඔහු ඒක අවමානය කළා කියලා ඒක සැලකිල්ලට ගත්තේ. ඉතින් එයා ඒකෙන් වෛරයක් බැඳගත්තා. විශාල වෛරයකට ඇවිල්ලා ශාක්‍ය වංශයේම ඝාතනය කරා කියලා. ඒ වගේ සුළු සිද්ධි සුළු දේවල් අපි එච්චර නොසලකා හැරලා කටයුතු කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒ වයින් වෙන හානිය අපිට පස්සේ තමයි වෙන්නේ. ඒ වගේ තියෙන. ඉතින් අපි කොච්චර මේ බුදුහාමුදුරුව අපිට පෙන්වා දීලා තියෙන ආභිසමාචාරික ශික්ෂා පද්ධතියට ඒ කොටසට කොයිතරම් අවධානය යොමු කළ යුතුද? ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික අංශවලට අදාළව මානවයා විසින්ම සම්මත කරගත්තා වූ එකඟ වෙච්ච මේ අபிසමාචාරික ශික්ෂා කොයිතරම් වැදගත්ද? ඒවා කොයි විදිහට අපි ප්‍රඥාවෙන් කරුණාවෙන් හසුරුවාගෙන යා යුතුද? ඒවා සංශෝධනය කරද්දී වෙනස් කරද්දී කොයිතරම් මානුෂීය සහ ප්‍රඥාවන්ත විය යුතුද කියන කාරණේ මේ ආචාර ධර්මීය අංශය වර්තමාන ලෝකයේ තරම් සාකච්ඡාවට භාජනය වෙන්නේ. ආචාර විද්‍යාව කියලා දෙයක් මෑත කාලේ නිකන් කතා වෙලා තියෙනවා. ඒවයි ඒ තරම් ගැඹුරට මේවා සාකච්ඡා වෙලා නැහැ. නමුත් බුදුදහමේ ඒවා ගොඩාක් ගැඹුරට සාකච්ඡා වෙලා තියෙනවා. හොඳයි. මම ඔතකින් මගේ මේ අද දවසේ කමඨහන් සාකච්ඡාවට අදාළ මූලික කාරණා ටික කතා කරලා මම ඔතකින් නිමා කරනවා. ඉතින් අද මම සැලකිල්ල ගත්තේ භාවනාවේ සීල භාවනාවට අදාළ සීල භාවනාවේ කමඨහන්. සීල භාවනාවට අදාළව කමඨහන් කොටස් දෙකකට බෙදෙනවා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා සහ අபிසමාචාරික ශික්ෂා කියලා. එතකොට ඒනොත් අපි අபிසමාචාරික ශික්ෂා පිළිබඳව තමයි මේ අවධානයට ලක් කළේ. ඉතින් ඇත්තටම බොහොම වැදගත් ක්ෂේත්‍රයක්. අපි ගොඩාක් සැලකිල්ල දක්වන්න ඕන ක්ෂේත්‍රයක්. පොඩි දේවල් සුළු දේවල් කියලා තමයි මේවා සලකන්නේ. කුද්දානුකුද්දකනේ. අනුමත්ත වජ්ජ. ඔය වචන වලින් කියන්නේ ඔය කොටස තමයි. කුද්දානුකුද්දක අනුමත්ත වජ්ජ. ඉතින් පළවෙනි ධර්ම සංගායනා වෙලාවෙත් බුදුරජාණන් වහන්සේගේ අනුමැතියක් තිබුණා. අනුදැන වැදෑරීමක් තිබුණා කුද්දානුකුද්දකානි සමෝහනතු කියලා. මේ කුද්දානුකුද්දක කියන ඒවා කොහොමදත් වෙනස් කරගන්න ඕනේ ඒවා. කාලානුරූපව, අවස්ථානුරූපව, පුද්ගලානුරූපීව කුද්දානුකුද්දක ඒ කියන්නේ ආභිසමාචාරික ශික්ෂා කොහොමදත් වෙනස් කරගන්න ඕනේ. නමුත් සමහර වෙලාවට ඒක අවස්ථාව නොවේ. ඒක නිසායි ඔය පළවෙනි ධර්ම සංගායනා වෙලාවේ උද්දානුකුද්දක ශික්ෂා පිළිබඳ කාරණේ ඉදිරිපත් වුණා. ටික වෙලාවකට ඒක පස්සට තිබ්බා. මහා කාශ්‍යප හාමුදුරුවෝ දැන් ඒකට වෙලාව නෙමෙයි. ඒවා සංශෝධනය කරගන්න අවස්ථාව ආපුවාම ඒක කරමු කියලා. ඒක පස්සට තිබ්බේ ඒකයි. ඒවා සංශෝධනය කරද්දී ඒවට හරියට මතවාද එනවා. කෙනෙක් ඔව් සංශෝධනය කරන්න ඕන කියන කෙනෙක් බෑ කියනවා. හරිම දුෂ්කරයි මේ ශික්ෂා සංශෝධනය කරන්න කියනවා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවල එහෙම නෑ. හරි පැහැදිලි ඒවා. පාණාතිපාතා වේරමණී. ඕක සංශෝධනය කරන්න කවුරුත් කතා කරන්නේ නෑ. විශ්වාචාර ධර්මයක් නේ. ඉතින් ඒවා හරි පැහැදිලි. නමුත් මේ කුද්දානුකුද්දක එහෙම නැත්නම් අනුමත්ත වජ්ජ අபிසමාචාර වෙනස් කිරීමේදී සංශෝධනය කිරීමේදී හරි මත ભેදකාරී සමහර ඒවා. ඉතින් ඒක නිසා මේකට ප්‍රඥාවත් කරුණාවත් අවශ්‍යයි. මේ දෙක කිට්ටු කරගත්තොත් අපිට
මේ ශික්ෂා කොටස ඵලදායී විදියට අර අප්පසන්නානම් පසාදාය පසන්නානම් බීව භාවාය කියලා සික්ඛානිසංස දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු විදියට අන්නේ ප්‍රතිඵලය අපිට ගත හැකියි. මේ විදියට මේවා කටයුතු කරොත් ඉතින් හොඳයි. අපි පුද්ගලික ජීවිතයේ යෝගී ජීවිතයේ ආර්ය ශ්‍රාවක ජීවිතයේ තුල මේකේ භාවිතාව පුළුවන් තරම් සැලකිල්ලට අරන් කටයුතු කරමු. සමාජගත කරගන්න පුළුවන් ප්‍රමාණයට අපි උත්සාහ කරමු. ආවි සමාචාරික ශික්ෂාවල වටිනාකම සමාජගත කරගන්න ඒකේ භාවිතාව සංශෝධන අලුතෙන් පනවා ගැනීම ඒ වගේ අංශ පුළුවන් තරම් සමාජගත කරගන්න අපි උත්සාහ කරමු. හොඳයි එහෙමනම් මම අදට ඔය කමඨහන් සාකච්ඡාවේ කොටස අවසන් කරනවා. ඉතින් මෙතෙන් සිට අපි ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ධම්සභාවේ ඉන්නවා විශාල පිරිසක් එකතු වෙලා සජීවීව. ඉතින් මේ අභිසමාචාරික ශික්ෂා කොටස පිළිබඳව යමක් ඔබට එකතු කරන්න තියෙනවා නම් ඒ වගේම ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපි ඒව මෙතෙන් සිට සාකච්ඡා කරමු කියලා අපි ආරාධනා කරමු. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. අපි මේ අද සාකච්ඡා වටිනා කාරණාවක් හාමුදුරුව මතක් කරේ සිහිපත් කරේ මේ ඒ ගැන බොහොමත්ම පිං මෙතෙන්දී මේ අර ශාක්‍ය වංශී පරිහානියට හේතු වුණ කාරණාවත් ඉතා වැදගත් කොට මේ ඔබ වහන්සේ මතක් කරා මුළු ලෝකයට මේක හරි වටිනා අදහසක්. මොකද ලෝකයේ පිරිස බොහෝ යුද්ධ කලකෝලහල වලට මැදි වෙන්නේ මෙන්න මේ වගේ මේ පුංචි සිදුවීම් මූලාශ්‍ර කරගෙන. දැන් අපේ රටේ අවුරුදු 30ක විතර යුද්ධයක් තිබුණේ ඒවත් පොඩි සිද්ධි පදනම් කරගෙන ඇති වෙච්ච දේවල්. පෞල් පසුබිම ෆැමිලි එකක් ගත්තොත් ඒ තුල ඇති වෙන දේවලුත් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්ව ඊටාම සුළු පොඩි මේ ආභි සමාචාරික ශික්ෂාවන් කඩවීම මූලික කරගෙන සිද්ධ වෙනවා කියන එක තමයි අපේ හැඟීම. බොහෝ ප්‍රශ්න මෙතනදී මම එකතු කරන්න කැමතියි හාමුදුරනේ අර මජ්ක්‍ධිම නිකායේ මහා යමකේ තියෙන චූලගෝසිංහ සූත්‍රය. එතෙන්දී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැහැදිලි කරන මේ හැමෝම මේ භික්ෂු සංඝයා වහන්සේ හරි කෝපරේටිව් විදියට ජීවත් වෙන්නේ කොහොමද? හරි එකමුතුව ජීවත් වෙන්නේ කොහොමද? සමගී සමාදානයේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එතෙන්දී ආන්දරණේ පැහැදිලි කරනවා නේද අර සමග්ගා සම්මෝධමාන අවිදමාන කීරෝධ කීභූත අඤ්ඤමඤ්ඤං පිය චක්කුහි සම්පස්සන්ත. පිය චක්කු ප්‍රිය ඇසින් බලන්න. පිය ඇසින් බලමින් විහෙරාම ඒ කියන්නේ වාසය කරනවා. අනිත් කෙනා පිළිබඳව දකින්නේ ප්‍රිය ඇසින්. එතකොට ඒක අර එකට ජීවත් වෙනකොට අපි රටක් වශයෙන් සමාජයක් වශයෙන් ඕනම කුඩා සමාජයක් වශයෙන් ඒ වගේම පෞල් ඒකකයක් වශයෙන් ජීවත් වෙනකොට එකමුතුව ඒ වගේම සතුටින් ඩිබේට් එකක් නැතුව විවාදාපන්න අවස්ථාවක් නැතුව විවාද කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? එතකොට මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ කරුණා මෛත්‍රියෙන් යුක්තව අනිත් කෙනා දිහා ප්‍රිය රූපයෙන් බලන්න, ප්‍රියසින් බලන්න කියන එක. එතෙන්දී පැහැදිලි කරන්නේ මෙත්තේන කාය කම්ම, මෙත්තේන වචී කම්ම, මෙත්තේන මනෝ කම්ම. මෙත් සිතින් ක්‍රියා කරන්න, අනිත් අය පිළිබඳව ක්‍රියා කරන්න. මෙත් සිතින් වචන භාවිතා කරන්න. ඒ වගේම මෙත් සිතුවිලි ඇති කරගන්න අනිත් අය පිළිබඳව. එතකොට අර අනිත් අය අනිත් අයව දකින්න පුළුවන් ප්‍රිය ස්වභාවයෙන්. ප්‍රිය චක්කුහි දකින්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. එතන පඬිත හාමුදුරනේ මානසික අනිත්‍යව වැදගත් තැනක්. එතකොට අනිත් අයට රෙස්පෙක්ට් කරමින් ජීවත් වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය ජීවත් වෙන්න උත්සාහ කරන්නේ තමන් our own way. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකකට. හැබැයි අපිට අමතක වෙනවා එක එක්කෙනාගේ ලයිෆ් ස්ටයිල්ස් වෙනස්. එක එක්කෙනා ජීවත් වෙන රටාව වෙනස්.
එතකොට ඒ සූත්‍රෙදි පැහැදිලි කරන්නේ අනිත් අයගේ ජීවන රටාවන් වලට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. අපේ ඕන් වේ විදියට ජීවත් වෙන්නේ නැතුව එකට ජීවත් වෙද්දී අනිත් අයගේ ක්‍රමවේදවලට ගරු කරමින් ජීවත් වෙන්න ඕන කියන එක. ඒක තවදුරටත් පැහැදිලි කරනවා අර චූල අස්සපුර සූත්‍රයේදී පඬිත හාමුදුරනේ. ඒ නිසා මේක බොහෝ සූත්‍රවල පැහැදිලි කරන ඉතාම වටිනා කාරණාවක්. අර චූල අස්සපුර සූත්‍රයේදී හිරියොත්ප්ප කියන හිරියොත්ප්ප සමන්නාගතා භාවිසමානාති එවං හෝ භික්ඛවේ සික්ඛා තබ්බා. ඒ සික්ඛාවට කොහොමද මේ හිරියොත්ප්ප අදාළ වෙන්නේ කියන කාරණාව තවදුරටත් පැහැදිලි මේ වගේ විශාල සූත්‍ර ප්‍රමාණයක ඒක පැහැදිලි කරනවා. ඒ තාම වටිනා සාකච්ඡාවක් කරමින් අපිට මේක තවදුරටත් නිතර සිහියට එන්න අපිට දැන් ධර්මය අහනවා. නමුත් නිතර ඇහුවේ නැති වුනහම නිතර මේවා සාකච්ඡා නොකරහම ධර්මයේ දුරස් වෙනවා. ඉතින් මේව නැවත සිහිපත් කිරීම සම්බන්ධයෙන් නායක හඳුනට ගොඩාක් පින් දෙනවා. දරුවන් සරණයි. දරුවන් සරණයි. ඉතින් මම හිතන්නේ අවශ්‍ය කාරණා ටිකක් ඉතා වැදගත් කාරණා ටිකක් තමයි විරාජ් මහත්තයා සිහිපත් කළේ. අර ඔය සූත්‍රවලත් සඳහන් වෙන බොහෝ සූත්‍රවල මේ ආභිසමාචාරික ශික්ෂාව ගැන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. විශේෂයෙන් විනය පිටකය අපිට තියෙනවා. තාම හොඳ මූලාශ්‍රයක් ආභිසමාචාරික ශික්ෂාවල භාවිතය. කොහොමද අපි ඒක භාවිතා කරන්නේ? ඒකෙදි ඔය කියපු අර මෙත්තා කරුණා දෙක තමයි ඔබතුමා විශේෂයෙන් ඉස්මතු කරේ. ඒක හුඟක්ම වැදගත් අපිට. මොකද අභිසමාචාරයක් අපි ඇති කරගන්නේ විශේෂ නීතියක්, රීතියක්, සම්ප්‍රදායක්, සිරිතක්, විරිතක් ඇති කරගන්නේ අර සුට්ටුතා පාසුතා සඳහා. නමුත් සමහර විට අපිට මානුෂීය හේතු නිසා ඒක සංශෝධනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික හේතු නිසා සංශෝධනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතෙන්දී අපිට අර කරුණාව, මෛත්‍රිය ඕන, ප්‍රඥාව ඕනේ. ඒවා භාවිතා කළා තමයි අපි මේ අභිසමාචාරික ශික්ෂා පද්ධතිය පවත්වගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වුණත් ඒකට ආකංකමානෝ ආනන්ද සංඝෝ ඒ අභිසමාචාර ශික්ෂා පද්ධතියට අදාළ වෙන පිරිස තමයි එතන සංඝෝ කිව්වේ. ඒගොල්ලෝ කැමති නම්, අපේක්ෂා කරන්නේ නම්, කැමති වන්නේ නම් අපි පෙන්නලා දීලා තියෙන අභිසමාචාරත් සංශෝධනය කරගන්න පුළුවන් කියලා. මොකද ඒක හරිම මානුෂීය, හරි නම්‍යශීලී ආචාර ධර්ම පද්ධතියක් මේ අභිසමාචාරික ශික්ෂා පද්ධතිය කියලා කියන්නේ. අනම්‍ය නැහැ. දැඩි දරදඬු, දේව වාක්‍ය, දේව නියම වගේ එහෙම දේවල් නෙමෙයි. මිනිස්යන් විසින්ම ප්‍රඥාවෙන් තේරුම් අරන් කරුණාව, මෛත්‍රිය පදනම් වෙලා මානවයාගේ සුවය, පහසුව සලකලා අපි ඇති කරගත්තා වූ ආචාර ධර්ම පද්ධතියක්. ඔව් ඇත්තට මේකෙදී ඔය හිරියොතප්, ඒ වගේ මෛත්‍රී, කරුණා ගුණ, ඒ වගේ දේවල් අපිට හුඟක් මේ පද්ධතිය, ආභිසමාචාරික ශික්ෂා පද්ධතිය පවත්වගෙන යන්න විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම ඒ වයිදී ඇති වෙන පැනවීම, කඩවීම, ඒ වගේම අර සමතකරණය වගේ දේවල්වලදී හුඟක්ම ප්‍රඥාව සම්බන්ධ කරගන්න වෙනවා. අර විශාල අවුල් වලට ඇත්තටම ගිහිල්ලා තියෙන සුළු සිද්ධියක් විශාල විනාශයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට ඒ සිද්ධිය දිහා බලන දෘෂ්ටි කෝණය පුද්ගලයන්ගේ. අභිසමාචාරයක් කඩ වුණාට නමුත් ඒක දිහා බලපු විදිහ අනුව තමයි අර විශාල ගැටුමකට, විශාල හානියකට, විශාල විපත්තියක් දක්වා මේවා වර්ධනය වීම අපිට පේන්න තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ සීලේ ආභිසමාචාරික අංශය පිළිබඳ හොඳ විවරණයක් සහිතව මේවා ඉදිරියට ගන්න, ඉදිරිපත් කරගන්න හරි වටිනෝය. සුමේද මහත්මයා කියපු මේ පෞල් අවුල් කියලා අපි හුඟක් දැන් දකින
සමාජ ගැටලුවක්. ඒක සමාජීය අංශයේ තියෙන සෑහෙන බරපතල ප්‍රශ්නයක් මේ ගෘහස්ත ජීවිතයේ තියෙන ගැටලු. ඒවයිත් ඇත්තටම හුඟක්ම තියෙන්නේ ආදිබ්‍රහ්මචර්ය ශික්ෂා කඩකිරීම නෙමෙයි. මේ පොඩි සමාජීය සම්බන්ධතාවලට අදාළ අபிසමාචාරය දැන් නිදර්ශනයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා ස්වාමිපුරුෂ භාර්යාවන් අතරේ තියෙන මේ සම්මානනා අනවමානනා කියලා කාරණය. සම්මාන කියලා කියන්නේ අනිත් එක්කෙනාට ගරු කරන්න ඕන කියන එක. ඔය රෙස්පෙක්ට් කරනවා කියන වචනේ පාවිච්චි වුනේ ඒ අදහසින්. අනිත් එක්කෙනාට ගරු කරන්න ඕන. මොකද එයාට ආවේනික ජීවන රටාවක් තියෙන ඒවා මේ වැරදි ජීවන රටාවල් නෙවෙයි අදහස් කරන්නේ. යම් කෙනෙක් ජීවත් වෙන ජීවන රටාව තියෙනවා. සමාජ භූමිකාවක් තියෙන පුද්ගලයෙකුට. ඉතින් ඒකට සම්මාන කරන්න ඕන. සම්මාන අනවමාන. ඒකට අවමාන කරන්න හොඳ නැහැ. එතකොට මේ අපි කතා කරනකොට හුඟක්ම අපි කතා කරන්නේ ඕවා අර තුතජන මට්ටමේ සම්මානීය බලාපොරොත්තු වෙන්නේ හුඟක්ම සාමාන්‍ය මට්ටමේ මිනිස්සු. පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා එයාට ගරු කරනවා. එයාගේ අදහසට, එයා කරන වැඩේ කරන ආකාරයට, එයාගේ ජීවන රටාවට අනිත් එක්කෙනා ගරු කරයි කියන එක බලාපොරොත්තු වෙනවා. සමහරු ඒක කරන්නේ සම්මාන කරන්නේ. ඉතින් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ සම්මාන නාය අනවමාන නාය. ඔය අபிසමාචාර ඇත්තටම පෞල් ජීවිතේ ස්වාමිපුරුෂයා භාර්යාවට ගරු කරනවා. මේ අවමාන කරන්න හොඳ නැහැ කිසිම හේතුවක් නිසා. භාර්යාවත් ස්වාමිපුරුෂයාට ගරු කරන එකිනෙකාට මේ කියන්නේ එක්කෙනෙක් අනිත් කෙනාට විතරක් නෙමෙයි. ඔය කියන කාරණා දෙපාර්ශ්වයටම අදාළව කියලා තියෙනවා. සම්මානනා අනවමානනා අනතිචාරියා. මේ අනතිචාරියා කියන්නේ ඉක්මවා යන්නේ නැහැ එකිනෙකා. දෙදෙනා ඉක්මවලා ඊට වැඩිය වෙනත් පුද්ගලයෙක්ගේ ආශ්‍රයයට ඇසුරට යන්නේ නැහැ. ඒවා අபிසමාචාර. ඉතින් ඒවා වගේ දේවල් කඩකිරීමෙන් විශාල හානි, විශාල ගැටලු අපි දකින්න උද්ගත වෙනවා. ඒ වගේ දේවල්. ඉතින් ඒක නිසා බොහොම වටිනවා අපේ මේ කතාවේ මේ එකතු කිරීම ඔබතුමාගේ. ඉතින් අපි තවත් ඒ වගේ පැතිකඩයන් මේකට එකතු කරගත හැකියි. අපි අනිත් පැත්තන්ටත් අපි ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම හිතනවා මේ අම්මා කෙනෙක් වශයෙන් අද මේ සමාජයේ උද්ගත වෙලා තියෙන ආර්ථිකමය ඔය ස්වභාව ධර්මයට කරන හානි සම්බන්ධයෙන් එකිනෙකාට සමාජයේ කරන හානි සම්බන්ධයෙන් ඒක ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න යුද්ධ කරා ගෙනහිල්ලා තියෙන්නේ මේ අම්මලා තාත්තලා දෙමව්පිය වශයෙන් මේ පවුල් වලදී පොඩි කාලේ ඉඳන් ඒ දරුවන්ට ඒ කොහොමද ජීවත් වෙන්න ඕන පරිසරයේ කොහොමද ජීවත් වෙන්නේ කියලා දීලා නැතිකම කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. පුංචි කාලේ ඉඳන් ඒ දරුවෙකුට හදනකොට ඒ දරුවා කොහොමද හැසිරෙන්නේ, කොහොමද අනිත් අයට ගරු කරන්නේ, කොහොමද කතා කරන්නේ, කොහොමද ඒ සමාජයත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන්නේ කියලා දෙනවා නම් පොඩි කාලේ ඉඳන් දරුවෙකුට ඒ දරුවා සමාජයට අඩිය තියනකොට ඒ සමාජයේ ජීවත් වෙන්න ඒ අபிසමාචාරික ශීලය රැක ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒ අදහස යොමු කරන්න. ඔව් ඒක ඇත්තටම ඔව් දැන් බුදුහාමුදුරන්ගේ අවවාදයේ තියෙන්නේ ඔය මව්පියන්ට දූදරුවෝ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අபிසමාචාරවල ඔය කාරණේ කියවෙනවා. ඔබතුමී කියන කාරණේ කියව. මුලටම කියන්නේ ඇත්තටම ඒක තමයි. පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසින්ති කියලා තියෙන්නේ. මව්පියන්ගේ කාර්යභාරයේ ඇතුලේ. ඒකෙන් කියවෙන්නේ ඔබතුමී කියන කාරණේ තමයි. පාප කල්යාණ කියන දෙකෙන් නියෝජනය වෙන්නේ අபிසමාචාරික ආදි බ්‍රහ්මචාරී දෙකම අයිති වෙනවා. ඒවා කුඩා කාලේ ඉඳලා කෙනෙක් අමතන විදිහ පවා, කෙනෙකුට ප්‍රතිචාර දක්වන විදිහ පවා,
ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන විදිහ, ඇසිරෙන විදිහ, මේ වගේ දේවල් මං හිතන්නේ ඇත්තටම දරුවන්ට ලැබෙන්න ඕන දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, සමාජයේ නියාමකයන් හැටියට කටයුතු කරන ආගමික ක්ෂේත්‍රවල, ඒ වගේම අනිකුත් අංශවල කටයුතු කරන අයකින් ඒක ලැබෙන්න ඕන කුඩා අයට, දරුවන්ට. එහෙම නොලැබුණාම තමයි ඇත්තට මේගොල්ලෝ ඒ අභිසමාචාර නොසලකා කටයුතු කරන. නොසලකා කියන්නේ ඇත්තටම දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට එහෙම ආభాෂයක් හුරුවක් මාර්ගෝපදේශනයක් ලබා දීලා නැහැ. ඉතින් එතකොට ඒ දරුවන්ට අපිට දොස් කියන්නත් බැහැනේ. ඒගොල්ලෝ ඒ අභිසමාචාර දන්නේ නැහැ. සමහර විට ඒක කටින් කිව්වට බැහැනේ. සමහර අභිසමාචාරයක් කරලා පෙන්වන්න ඕන වැඩිහිටිය. දැන් අද සමාජයේ තියෙන ළමයින්ට කියනවා මේක ළමයි කරන්න කියලා. ඒ වුණාට මේ අභිසමාචාරය මේ වැඩිහිටිය කරන්නේ නැහැ. කරනවා නම් අර දරුවට ඒක ස්වයංව ඒ ආభాෂයට එනවා. දැන් අපේ ජීවිත ගත්තොත් අපේ මව්පියෝ, අපේ ගුරුවරු මේ කටින් කියලා නෙමෙයි හුඟක් දේවල් අපිට හුරු කරලා තියෙන්නේ. ඒගොල්ලෝ කරන ගමන් තමයි ඒක බලාගෙන ඉන්නේ කියලා. දැන් මට හොඳට මතක තියෙනවා මගේ පැවිදි ගුරුවරු මට 3 දෙනෙක් වගේ මගේ ජීවිතේ පැවිදි ගුරුවරු හිටියා. දෙනමක්ම දැන් අපවත් වෙලා. උන්වහන්සේලා මේ කටින් කියනවට වැඩිය හැම දෙයක්ම මේ කරලා පෙන්නනවා. දැන් මම නිදර්ශන කිව්වොත් දැන් මිදුල ලස්සනට අමදින විදිහ කිව්වේ නැහැ. කොහෙන්ද ඉදලා මට බලන් ඉන්න මං අමදින විදිහ කියලා ඒක අමදලා පෙන්නු. මෙහෙමයි ඉදලා අල්ලන්නේ, මේවයි මේ මිදුල අමදින්නේ මෙහෙමයි කියලා. ඒ වගේ සිවුර හොදන විදිහ මේ ඉස්සෙල්ලා බලන් ඉන්න මං සිවුර හොදන විදිහ ඒ විදිහට හොදන්න කියලා මේ හැම දෙයක්ම දානි වළඳන විදිය පවා මට හොඳට මතකයි. මම මුල්ම අවස්ථාවක එහෙම පොදු ස්ථානයකට දානේ වළඳන්න ගිය වෙලාවක මගේ ගුරුවරයා උන්වහන්සේ ළඟින් මාව වාඩි කරවගෙන මේ වගේ තැනකදී ආහාර ගන්න පිළිවෙල මෙහිමයි. අපි මේ ආහාර ගන්න පොදු තැනක ඉඳන් සංඝික දානයක් අවස්ථාවක කියලා. එතකොට ඒ වයින් අපිට පේන්නේ අර ගුරුවරයාගේ නැත්තම් අම්මාගේ තාත්තගේ වැඩිහිටියාගේ ගුරුවරයාගේ ආදර්ශනය. ඒ ආදර්ශනය හරි වැදගත් මේ අභිසමාචාර කොටස අපිට මේ ඊළඟ පරම්පරාවට ලබා දෙන්න. මම හිතනවා ඔබතුමී කියනවා වගේ එවැනි අඩුපාඩුවක් තියෙනවා දෝ කියලා මටත් හිතෙනවා. වර්තමාන මව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු, පූජ්‍ය පක්ෂයේ අය ඒ ආදර්ශනේ නැති වුණාම අපිට ඊළඟ පරම්පරාවෙන් ඒ අභිසමාචාර බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද ඒගොල්ලන්ට එහෙම දෙයක් පේන්නේ නැහැ. මේ අනිත් අයගේ වැඩිහිටියන්ගේ පේන්නේ නැහනේ. එහෙම දෙයක් ඒක වචනෙන් කියනවා විතරයි මෙහෙම කරන්න අරම කරන්න කියලා. මම හිතන්නේ සමාජයක් හැටියට මේ අභිසමාචාරික ශික්ෂා ගැන ඒ විදිහේ සැලකිල්ලක් දැක්වීම, ඒ කියන්නේ වැඩිහිටියෝ වගකීතු අය ඒක ආදර්ශණයෙන් සමාජගත කරන්න ප්‍රයත්න දැරීම මම හිතන්නේ වඩාත් වැදගත් වෙනවා කියලා. අපි හැමෝටම එහෙම පොදු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මොකද අපි විවිධ ක්ෂේත්‍රවල අපි වැඩිහිටියෝ. දැන් අපි ගත්තොත් අපි ආගමික ක්ෂේත්‍රයේ වැඩිහිටියෝ, ගුරුවරු ඉන්නවා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිහිටියෝ, ගෙදර අම්මා තාත්තා ඉන්නවා, ගෘහ මේ කුටුම්බයේ වැඩිහිටියෝ. ඒ වගේ මේ වැඩිහිටි භාවය අපි සැලකිල්ලට අරගෙන වැඩිහිටියන් හැටියට කටයුතු කරනවා නම් මම හිතන්නේ හුඟක් දේවල් සමාජගත කරගන්න පුළුවන්කම තියෙනවා මේ අභිසමාචාරික ශික්ෂා. ඒ වයින් ඇති කරන පාඩු, අලාභ, හානි, හිංසා, පීඩා අතිශයින් බරපතලයි. ඒක ඔක්කොම අවම කර ගැනීම හැකියාව තියෙන. ඒක නිසා මම හිතන්නේ අපි වැදගත් කාරණයක් ඔබතුමී මතු කරේ මේ අම්මා තාත්තා විතරක් නෙමෙයි මම දකින්නේ මෙතෙන්දී ගුරුවරයා, මේ ආගමික පක්ෂයේ, පූජ්‍ය පක්ෂයේ අය, ඇතම් ක්ෂේත්‍ර හසුරවන අය, දේශපාලනයේ වගේ ගත්තොත් ඒ ක්ෂේත්‍රයේ හසුරවන අය,
ආර්ථික ශාස්ත්‍ර හසුරවන අය එක ඉන්නෝ විවිධ අංශවල ඒ ශාස්ත්‍ර හසුරවන අය. ඒවයි වගකීම් ඉන්නෝ, වැඩිහිටියෝ ඉන්නෝ. එතකොට ඒගොල්ලන්ගෙන් මේක ඊළඟ පරම්පරාවට ආදර්ශයෙන් ලැබෙන්න ඕන. මෙතන අභිසමාචාරයේ මෙතන සිරිත විරිත නීතිය රීතිය සම්මුතිය ව්‍යවස්ථාව අනපනත මෙන්න මෙහිමයි. අපි මේක මේ විදිහට අපි අනුගමනය කරනවා. අනුගමනය කරන්න අනිත් අයට තුරු කරන්න පුළුවන්. ඒක හරි වැදගත් කාරණයක්. ඒක අපි සමාජයක් හැටියටම මේ සැලකිල්ල දක්වන්න ඕන කාරණයක්. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් මම උපතින් බෞද්ධ නෙමෙයි වුණත් කතෝලික කෙනෙක් වුණත් අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳන්ම ඒ ගුරුවරු හැම කෙනෙක්ම අපිට කියලා දීලා තිබුණා ස්වාමීන් වහන්සේ. ගසකින් කොළයක්වත් කඩන්න එපා කියලා. ඉතින් ඒ වගේ කොහට හරි ගියාම අපේ කතෝලික පරිසරයේ මේ කොන්වෙන්ට් වල අපිට කියලා දීලා තිබුණා ස්වාමීන් වහන්සේ අනිත් අයට ගරු කරන විදිහ, සාමූහික වශයෙන් ඉන්නවා නම් ඒ සාමූහයට ගරු කරන විදිහ, ආයතනයකට ගියාම ආයතනයකට ගරු කරන විදිය ඉතින් අපිට කියලා දීලා තිබුණා. ඒක අපිට ඒ පොඩි කාලේ ඉඳන්ම ආව දේ කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. යම් නීතියක් තියෙනවා නම් ඒකට ගරු කරන්නේ කොහොමද? ඒ සියල්ලම පොඩි කාලේ ඉඳන් කියලා දීලා තිබුණා. ඉතින් ඒක හුඟක් උපයෝගී වුණා ස්වාමීන් වහන්සේ අපිට මේ ජීවිතේ. ඒ වගේම අපේ දරුවන්ටත් ඒක කියලා දෙන්න. ඒක තමයි සමාජයට යනකොට මේ කොහොමද හොඳ පුරවැසියන් වශයෙන් සමාජයට යවන්නේ කියලා. ඉතින් මම හිතනවා හැම දෙමව්පියෙකුටම ගුරුවරයෙකුටම මේ ඒ කටයුත්ත එහෙම කරනවා නම් හුඟක් ආදර්ශයක් කියලා. ඔව්. පෙරුවන් සරණයි ස්වාමී. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියපු දෙයට මම චුට්ටක් එකතු කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේ අපි ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි අපේ කාලේ බලද්දී මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මලා හැම වැඩට ගියේ නෑ සානාස දරුවෝ ගන්නේ තමයි බැලුවේ හැමදේම ආදර්ශමත්ව අපි ඉගෙන ගත්තේ මේ එතුමියලාගේ අනුගමනය කරමින් නමුත් සානාස අපි ඒ ඇසුරේ හැදිලා අපේ මේ ගතිගුණ තියෙනවා ස්වාමීන් වහන්සේ අපි ආදර්ශයෙන්ම දැක්කා අම්මා කොහොමද පවුල රැක්කේ තාත්තා කොහොමද අපිට ඒ කටයුතු අම්මට සම්පාදනය කළා ආරක්ෂාව රැකවරණය මිල මුදල් ගෙනල්ලා දීලා අම්මා තමයි ස්වාමීන් වහන්සේ හැමදේම හැසිරුවේ. ඉතින් අපි අම්මාගෙන් තොර ජීවිතයක් ඒ කියන්නේ අපි තාත්තට කිසි දෙයක් ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ. තාත්තට ඉච්චර ගෞරවයක් බයක් තිබුණා. අම්මා තුලින් තමයි ස්වාමීන් වහන්සේ හැමදේම යන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ අපේ කාලෙට එනකොට කොහොම හරි සයනස ආර්ථිකය වෙනස් වෙලා ඉතින් අපි ගෑන විදිහට මේ ඉගෙනගෙන කරගෙන අපි ත්‍රාසාවල් කරන්න පටන් ගත්තම ස්වාමීන් වහන්සේ ඇත්තටම ගෙදර අනාරක්ෂක වුණා කියලා තමයි මම හිතන්නේ සමස්තයක් වශයෙන් බලනකොට. අපි කොච්චර දේවල් ළමයින්ට කියලා දුන්නත් ස්වාමීන් වහන්සේ අපේ ක්‍රියාවන් ඒගොල්ලන් දකින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද අපි උදේ ඉඳලම සාරාංශ වැඩට යනවා නම් යාන්ත්‍රිකව වැඩ ටික කරලා ඒගොල්ලන්ට කියනවා මෙහෙම කරන්න මෙන්න මෙහෙමයි මෙතනදි කරන්න ඕනේ කියලා කියනවා විතරයි ස්වාමීන් වහන්සේ. ක්‍රියාව අපේ දකින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි ඒගොල්ලන්ගේ ඇසුරෙන් ඈත් වෙලා ඉන්නේ. ඒගොල්ලන් ඉගෙන ගන්න ඉස්කෝලෙන් හරි එහෙම නැත්නම් සමාජයෙන් හරි වෙනත් ඒගොල්ලන්ගේ හම්බ වෙන වටපිටාවේ යාළුවන්ගෙන් හරි විතරයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ තුලින් ස්වාමීන් වහන්සේ මම හිතනවා මේ සමාජයේ ප්‍රමාණිකූලව ස්වාමීන් වහන්සේ ලොකු පරිහානියකටපත් වෙලා කියලා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. අම්මා කෙනෙක්ගේ ඇසුර ළමයාට නිරන්තරයෙන් ලැබෙන්න ඕන තත්ත්වයක් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා. අපි කොච්චර කිව්වත් ස්වාමීන් වහන්සේ ඒගොල්ලන් එක දකින්නේ ප්‍රායෝගිකව ගොඩක් හරි අඩුයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි. අවසරයි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඒක ඇත්ත මේ ගොඩාක්ම දරුවෙක්ගේ ජීවිතයට බලපාන්නේ මවගේ භූමිකාව. ඉතින් මවගේ වියෝවීම කියන එකෙන් මම අදහස් කරන්නේ අර ඔබතුමී කිව්වා වගේ ඈත්වීම. ඔව් ඉතින් ඒක ඇත්තටම බරපතල විදියට බලපානවා. ඔය විදේශ සේවාවලට මව්වරු යැවීම පවා මේ අපි හුඟක් අය ආර්ථික වශයෙන් බලලා මව්වරු විදේශ සේවාවලට යවුවට
ඇත්තටම මේ ඒක විශාල පාඩුවක්. ඒක අපේ ඔය පැත්තෙන් බලපුවාම දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවීමේ පැත්තෙන් බලපුවාම මව්වරුන්ගේ වියෝව මව්වරු රැකියාවට යාම විදේශ රැකියාවලට යාම ඊටත් වැඩිය බරපතලයි. දැන් ලේසිය වශයෙන් රැකියාව කරනවා නම් හැන්දෑවට හරි ගෙදර එනවා. ඉරිදා සෙනසුරාදා හරි මුණ ගැහෙනවා අම්මාගේ ආభాෂයේ තියෙනවා. දැන් සමහර අම්මලා විදේශගත වෙලා ඉන්නෝ දරුවෝ මේ ලංකාවේ අවුරුදු ගානකටවත් සමහර වෙලාවට මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ සමාජයේ ඇතිවෙච්ච යම් හේතු වලින් ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලුත් තියෙනවා. ඉතින් අපි ඒවටත් මුහුණ දී ගන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ ආර්ථික ශාස්ත්‍රයේ හුඟක්ම පියවරු තමයි මේක කළේ. මොකද අපි දැනගෙන හිටියා වැඩියෙන් මවගේ ආభాෂයේ දරුවන්ට අවශ්‍යයි. මවගේ රැකවරණය මාර්ගෝපදේශනය අවශ්‍යයි කියන කාරණේ අපි පෙරදිග සමාජවල හුඟක් දැනගෙන හිටියේ. ඒක නිසා මව දරුවෝ සමීපයේම ගැවසුණා. ගැවසෙන්න අවශ්‍ය පසුබිම හදලා තිබුණා. පියා තමයි නිවසෙන් බැහැරට ගියේ ආර්ථික කාරණාවලට මැදිහත් වුණේ. නමුත් ඉතින් වර්තමානයේ වෙනකොට මේ ඔබතුමිය කිව්වා වගේ මේවයි සැලකිය යුතු වෙනසක් වෙලා තියෙනවා. ඒකෙන් අර දරුවන්ට ලැබෙන්න ඕනේ යාබි සමාචාරික ශික්ෂණය ගොඩක් වෙලාවට දරුවන්ට ලැබිලා නැහැ. අපිට මං හිතන්නේ අපේ මව්පියන්ගෙන් ඒක ලැබුණා. ඔබතුමිය කිව්වා වගේ මොකද අපේ අම්මලා තාත්තලා ගෙදරමයි හිටියේ. අම්මා විශේෂයෙන්. මව ගෙදර හිටියා. හැමතැනම මව හිටියා. අපේ සියලු ක්‍රියාකාරකම් වලදී පාසල් කාලේ විතරයි බොහෝ වෙලාවට අපි ළඟ මව නොසිටියේ. පාසල් කාලේ ඇරුණකොට අනිත් හැම වෙලාවෙම මව අප සමග සිටියා. කුඹුරේදී වෙලේදී හැම තැනදීම කඩේ පිළේ ගියත් ඒ ආభాෂයේ තිබුණා. මම හිතන්නේ ඒක අඩුවීම තුල මේ දරුවන්ගේ අභිසමාචාර ශික්ෂා පද්ධතිය බිඳ වැටීමට සෑහෙන බලපෑමක් ඒක වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒක ඉතින් අපි යම් විදිහකින් අපි ඒක දැන් රැකියාවල නිරත වෙන මව්වරු දැන් අද බහුලයි. හැබැයි මං හිතන්නේ මේ අපි ඔය මොනවාද මේ ගර්භණී සමයේ සහ එහෙම ප්‍රසූතියෙන් පසු කාලයේ සමහර වෙලාවට මේ එහෙම නිවාඩු දීම් වගේ දේවල් කරනවා. ඒ වගේ දේවල් වලට නම් නමුත් මම හිතන්නේ දරුවෙක් බිහි වුණයින් පස්සේ ඒ දරුවා අභිසමාචාර කොටස සකස් වෙන කාලය තුලයි මව දරුවා ළඟ සිටිය යුත්තේ කියලා. ඒක එයාගේ මූලික පසුබිම සකස් වෙන කාලේ. ඉතින් එවැනි කාලයක සෑහෙන කාලයක් මවකට නිවාඩු ලබා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අඩුම ගානේ ඒ වැටුප් වල යම්කිසි අඩු මේ එකක් තියලා හරි නිවාඩුවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ අර මව සහ දරුවා අතර තියෙන දුරස්ථභාවය අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේ මම දන්න සමහර මව්වරු ඉන්නවා ඒගොල්ලෝ මේ දරුවෝ නිසා රැකියාවෙන් අයින් වෙච්ච අය ඉන්නවා. අයින් වෙලා කෙලින්ම දරුවගේ කටයුතු වලටම සම්පූර්ණ යොමු වෙලා හොඳ රැකියාවල් කරපු මව්වරු දරුවෝ ලැබුණම මේ ඒ රැකියාවෙන් අයින් වුණා. සමහරු කිව්වා ඇයි අපරාධ මේ රස්සාවෙන් අයින් වෙන්නේ කොච්චර වටින රස්සාවක්ද කියලා. නමුත් මම දන්න මේ මව් කෙනෙක් ඉන්නවා එයා අයින් වුණා. නෑ මට ඊට වැඩිය වටිනවා දරුවෝ දෙන්න කියලා ඒ වෙනුවෙන් අයින් වුණා. ඉතින් අන්නේ වගේ මේ මවගේ දායකත්වය අතිශයින් වැදගත්. මේ කාරණේලා ඔබතුමී මතු කරන කාරණේ ඒක ඇත්ත. ඒකයි. ස්වාමීන් වහන්සේ මම කියන්නේ සමහරක් වෙලාවට අපි මේ වීඩියෝ බලනවා ලංකාවේ මාධ්‍ය මිනිසුන් ස්වාමීන් වහන්සේ නමක් කැඳවනවා ඉන්ටර්විව් එකට. ඒගොල්ලෝ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට කතා කරන විදිය. ඒගොල්ලෝ බෞද්ධයෝ සමහර වෙලාවට කියනවා নমස්කාර පූර්වක පිළිගන්නවා කියලා අත් දෙක එකට දාන්නේ. සමහරක් ඒගොල්ලෝ ඒක කියන්නේත් නැහැ. මම හිතනවා අනේ දැන්වාදී කියලා කරන්නේ නැහැ. ඒක දන්නේ නැහැ මොනවා වෙලාද මන් දන්නේ. හොඳ සීලවන්ත ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ලස්සනට කතා කරලා යනවා. වඳින්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතර වඳිනවා. ඉස්සර මට මතකයි එක පොසත් තරුණ මහත්තයෙක් කාර් එක නැවැත්තුවා. දුප්පත් මිනිහෙක් හිටිය පැත්තේ හිටගෙන මල්ලි කොහෙද මේ පාරෙන් යන පාර හැව.
අර මිනිහට මල්ලි කියලා කතා කරා. දැන් නෑ ස්වාමීන් වහන්සේ. ඉස්සර හැමතිස්සෙම මාමා නැන්දා හැම කියලා කතා කරනවා නේද? ආච්චි හැම කියලා. ඒව නෑ දැන් කාලේ. හරිම දුකයි. ඔව් අර මිත්‍රශීලී ආමන්ත්‍රණනේ. එහෙමයි ප්‍රිය වචනනේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ආමන්ත්‍රණ, මිත්‍රශීලී ආමන්ත්‍රණ ඒවා හරිය වැදගත් වෙනවා මේ ඇත්තටම අර පුද්ගල සම්බන්ධතා යහපත්ව ගෙනියන්න පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පවා ගොඩක් වෙනස් වෙනවනේ අර මිත්‍රශීලීව ආමන්ත්‍රණය කරපුවාම ගෞරවනීය විදියට ආමන්ත්‍රණය කරපුවාම ඒක හුඟක් අය මේ අද නොසලකා හරින ඔය මොකද සමහර අය ඒවා එහෙම වැඩක් නැහැ කියලා සමහර අය නිකන් සමාජගත කරානේ නමින් කතා කරපුවාම ඇති ඕනම කෙනෙකුට නම කිව්වම ඇති ඊට වැඩිය දෙයක් කියන්න ඕනේ නැහැ කියලා ඔය සමහර වෙලාවට මම දන්නේ එහෙම සම්ප්‍රදායක් බටහිර තියෙනවද කියලා. නමුත් මේ සමහර අය කිව්වා මේ මම දන්න ඔය සමහර ප්‍රසිද්ධ පුද්ගලයෝ කිව්වා තව කෙනෙක් ආමන්ත්‍රණය කරනකොට එයාගේ නම කිව්වම ඇති නමක් තියෙන්නේ ඒකට ඊට වැඩිය ගරු බුහුමන් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒ වගේ සමහර අය මේවයි වටිනාකම නොදන්නා කමින් ඒ වගේ මතිමතාන්තරත් සමාජගත කරපු අවස්ථා තියෙනවා. නමුත් පුද්ගලයෙකුට නමක් තියෙන බව ඇත්ත. නමුත් ඊට වඩා මිත්‍රශීලී ඊට වඩා ගෞරවනීය විදිහට පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවනේ. එතකොට අර පුද්ගලයා ඒ තුලින් හරි අභ්‍යන්තරික වශයෙන් යා හුඟක් මෘදු වෙනවා, මොලොක් වෙනවා. ඊට පස්සේ උදව්ව උපකාරය කරන්න හුඟක් යොමු වෙනවා. ඉතින් ඒ වගේ පැතිකඩ තියෙනවා. ඒව ඇත්තටම හොඳ අභිසමාචාර කෙනෙකුට අර ඒ විදිහට ආමන්ත්‍රණය කිරීම. ඒක හුඟක් වැදගත් කාරණයක්. අවසරයි ස්වාමීන් වහන්සේ මට කාරණයක් කියන්න තියෙනවා. දැන් ඉංග්‍රීසියෙන් කියනවා one freedom ends where the other's freedom begins කියලා. ඒ කාරණය තමන් දන්නවා නම් එතකොට තමන්ට ක්‍රියා කරන්න පුළුවන් දුර ප්‍රමාණය දන්නවා. ඒ ප්‍රකාශනයේ සරල අදහස කොහොමද මහින්ද මහත්තයා? ඒ කියන්නේ තමාගේ නිදහස තියෙන්නේ අනිත් එක්කෙනාගේ නිදහස පටන් ගන්න දැන දක්වා පමණයි. සමහරවිට ඒ මිනිහව යටත් කරගෙන තමන්ගේ මේ නියුහය දීලා හරි මොනවාරි බල කිරීමක් වගේ තියෙන්න පුළුවන්. නැත්නම් ඒ මිනිස්සුන්ට ගරු කරලා එයාගේ නිදහස තියෙන තැන තමයි තමන්ගේ නිදහස නතර වෙන්නේ. ඔව් මට තේරුණා ඒ කියන කාරණේ මේ දැන් යම් කිසි කෙනෙක්ගේ නිදහස අපි සීමා කරොත් අපේ නිදහසත් එතනින්ම සීමා වෙනවා කියන එකනේ. ඒක නේද? ඔව් අර ගරු කිරීමේදීත් බුදුහාමුදුරුවෝ එහෙමමයි කියලා තියෙන. ගරු හෝති සගාරවෝ කියලා තියෙනවා. ඒ කියන්නේ අපි ගෞරවණීය වෙන්නේ අනිත් එක්කෙනාට ගෞරව කරන තරමට කියලා. ගරු හෝති සගාරවෝ. පූජකෝ ලබතේ පූජං. ඒ කියන්නේ පුදන කෙනායි පූජනීය කෙනෙක් වෙන්නේ. අනිත් එක්කෙනාට පුදන කෙනා තමයි පූජනීය කෙනෙක් වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන විදිහට. අනිත් එක්කෙනාට ගරු කරන කෙනා තමයි ගෞරවනීය කෙනෙක් වෙන්නේ. එතකොට ඒකෙන් පේනවා අර මේක ආරම්භ කරන්නේ මේ අභිසමාචාරය මේ පටන් ගත යුත්තේ තමන්ගෙන් කියලානේ. එතකොට ඒක හරි. ඒක අපි ගෞරව නොකරොත් අනිත් පුද්ගලයාත් ඒ ගෞරවනීය ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ ආදරණීය නොවුනොත් අනිත් පුද්ගලයාත් ආදරණීය වෙන්නේ නැහැ. එහෙම ප්‍රතිචාරයක් එන්නේ නැහනේ. අපි අනිකාගේ නිදහස සීමා කරොත් එයත් අපේ නිදහස සීමා කරන තැනට එනවා. ඒ වගේ දෙයක් තියෙන්නේ නේ. ඔව් ඒක හරි. ඒක මේ ගොක්ම වැදගත් ඒවා. ඉතින් අපිට සැලකිල්ලට දක්වන්න ඕන කාරණා. ස්වාමීන් අපේ ලංකාව තරම් ලස්සන විදියට ආමන්ත්‍රණය කරන හැටි මම දැකලා නැහැ. ඉස්සෙල්ලා හැම තිස්සෙමනේ නැන්දා මාමා හරි කියලා කතා කරන්නේ. අපි දැන් වෙන රටක ඉන්නේ. ඒ වුණාට අපි පන්සලට එහෙම ගියාම ඒ පන්සලේ සේරම මිනිස්සු කතා කරන්නේ ආන්ටි අනේ ආන්ටිට පුටුවක් දෙන්න, ආන්ටිට කුෂන් එකක් දෙන්න කියලා බොහොම ගරුසරුවර පන්සලේ ආශ්‍රය කිරීමෙන් තමයි එහෙම පුරුදු වෙලා තියෙන්නේ.
ඉතින් කොච්චර හොඳද මේ පන්සල් ගිහිල්ලා උගන්වන්න එක සමහරක් මිනිස්සු නාකි වෙලා හරි පන්සල් ගියාම ඉගෙන ගන්නවා වුණා. ඔව් ඇත්තටම ඒ වගේ පරිසරවල ඒ වගේ ස්ථානවල මේ අභිසමාචාර ටික ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ හොඳට දැක ගන්න පුළුවන් විදිහට ඒවා ක්‍රියාත්මක වෙනවා නම් මේක හුඟක් අපිට මේ සමාජගත කරගන්න පුළුවන්කම තියෙනවා මේ අභිසමාචාර පද්ධතිය. ඒක හරි එවැනි අපේ තිබුණ ඇත්තට මේ හැම තැනකදීම ඒක හුරු පුරුදු කළා. අපේ අධ්‍යාපනයේ වෙනමම විශේෂතම කොටසක් හැටියට ඒක ගියා. දැන් අධ්‍යාපනයේදී පොතපතට හුඟක් සීමා වෙලා විභාග වලට සීමා වෙලා මිසක අර අධ්‍යාපනයේ හර කොටස් හුඟක් වෙලාවට ගිලිහිලා තියෙන්නේ. දැන් හර කොටස් වෙන්නේ හුඟක්ම ඔය වගේ ආචාර ධර්මීය අංශය ඊළඟට මානුෂීය අංශ කොහොමද තව කෙනෙක් ඉගෙන ගන්නේ ආචාර ධර්මීය අංශ කොහොමද ඉගෙන ගන්නේ ඒ වගේ දේවල්නේ සාමාන්‍යයෙන් හර කොටස් වෙන්නේ. දැන් මේ හර කොටස් අධ්‍යාපනයනොත් මං හිතන්නේ ටිකක් මගහැරලා කියලා. නමුත් ඕවා අර යම් ස්ථානවලදී හොඳට ඒවා පැරණි සමාජය තුළ හොඳට ක්‍රියාත්මක වුණා. ඉතින් දැන් පිරිසක් එකතු වෙන තැනක බලපුවාම උත්සව සැරසිලි අලංකාර කිරීම තමයි තියෙන්නේ. නමුත් අර හර කොටස් ඒ පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීම සුදුසු අයට සුදුසු විදියට ස්ථාන ලබා දීම අනිත් පුද්ගලයාගේ කාලය වේලාව සැලකිල්ලට ගැනීම වගේ හුඟක් මේ අභිසමාචාර තියෙන දැන් පොදු තැනකදී හරි වැදගත්නේ සියලු දෙනාගේ කාලය ඒ වගේ දේවල් අපි පිරිසක් වශයෙන් ඉන්නකොට ඒ හැම දිනාටම කාලය කියන එක වැදගත්. ඒක ලොකු අභිසමාචාරයක්. සමහර කෙනෙක් Tamanට දෙන කාලය ඒක අසීමාන්තික විදිහට පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් වල පවා තියෙන්නේ ඔය අභිසමාචාර ලක්ෂණ තමයි. ඉතින් මම හිතන්නේ ඒවා ඒ වගේ තැන්වලදී හුඟක්ම කියලා දීලා පෙන්නලා දීලා අපිට හුරු කරන්න පුළුවන් නම් මේ අභිසමාචාරික ශික්ෂා පද්ධතිය ඉහළට ගන්න පුළුවන්. ඒක හරි. සාමිනාස තව එක කාරණයක් අර මම කියපු දේ once freedom ends where the others begins කියලා තමාගේ අයිතිවාසිකම්මයි. තමාගේ අයිතිවාසිකම් නතරයි වෙනවා අනිත් එක්කෙනාගේ අයිතිවාසිකම පටන් ගන්න තැන. ඔව්. එයාගේ අයිතිවාසිකම අහිමි කළොත් නේ. එහෙමද? නෑ සමහරක් උදවිය අයිතිවාසිකම් ගෙනියනෝනේ අනිත් මිනිහාගේ අයිතිවාසිකම් ගැන හිතන්නේ නැතුව. ඔව්. අවසරයි ඒක තමයි. නැකහඳුරන්නේ මෙහෙම අදහසක් දැන් මගේ අතේ තියෙන බස්තම වැනීමට මට නිදහසක් තියෙනවා. මගේ අතේ තියෙන හැරමිටිය වඩන්න මට නිදහසක් තියෙනවා. හැබැයි ඒක අනිත් කෙනාගේ නාසයේ අග වැදුනොත් ඒ නිදහස එතනින් නැති වෙනවා. කියන්නේ මට නිදහස තියෙනවා. ඒ නිදහස තව කෙනෙක්ගේ නිදහසට බාධා වෙනවා නම් අන්න එතනින් අපේ නිදහස නැති වෙලා යනවා කියන එකයි එතුමා මම හිතන්නේ අදහස් කරන්නේ. ඒක තමයිනේ. ඔව්. සෝරන් මහත්තයා මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද? ඔව්. මේ මම මේ කල්පනා කරන සෝරන් මහත්තයා දැන් මේ අපි මේ සාකච්ඡා කරන කාරණා දැන් මේ වගේ මේ කණ්ඩායමක් අතරේ අපිට දෙලින්ම මේ බුද්ධ ධර්මයට සම්බන්ධ කරලා මේව කතා කරන්න පුළුවන්. නමුත් අපි දැන් ලංකාවේ සමාජය වගේ දැනක් අපි බැලුවොත් එහෙම ඔතන ක්‍රිස්තියානි අය ඉන්නවා, ඔතන මුස්ලිම් අය ඉන්නවා, ඔතන කිසිම ආගමක් අදහන් නැති අය ඉන්නවා. ඇත්තටම අපිට ඕවා මේ අපි කතා කරන දේවල් පොදු සමාජයටම වැදගත් වෙන පොදු සමාජයටම අදාළ දේවල් තමයි අපි මේ කතා කරන්නේ. ඇත්තටම අපිට අතර මම මේ කල්පනා කරුවා අපි මේක කොහොමද මේ බුද්ධ ධර්මයට සම්බන්ධ නොකර බුද්ධ ධර්මයේ මේ කාරණා අපි ඉගෙනගෙන වෙන කවුරු හරි ක්‍රිස්තියානි කෙනෙකුට හරි මුස්ලිම් කෙනෙකුට හරි අපි මේක කොහොමද කියලා දෙන්නේ කියලා. ඉතින් දැන් අපි ඕක බුද්ධ ධර්මයෙන් සම්බන්ධ කරලා කතා කරන්න ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ පටන් ගන්නකොට ඒකට මේ පොඩි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඉතින් මේ මම නිකන්
එහෙම දෙයක් ගැන කල්පනා කරුවා ස්වාමීන් වහන්සේගේ අදහස මොකද කියලා. ඒ ගැන බැලුවොත් එහෙම දැන් ඇත්තටම ඔය විශ්ව ආචාර ධර්ම කියන තැනම ඒ වගේ අදහසක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. අපිට ඇත්තටම ඒ කාරණේ වැදගත් තමයි අර ආගමික භාවයට නිකන් අන්තවාදී විදියට ආගමික කාරණා අල්ලගෙන ඉන්න අය ඉදිරිපත් කරනකොට ඒක හරි හෝ වැරදිද කියලා ඒක බලන්නේ නැතුව අර ඒ ඉදිරිපත් කරන පුද්ගලයාගේ ආගමික භාවය ජනවාර්ගිකත්වය වගේ ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක මගහරවලා අපිට නිකන් පොදු තලයක තියලා මේවා ඉදිරිපත් කරගන්න අපිට මේ පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම අපි ඉදිරිපත් කරද්දී හුඟක් වෙලාවට අපි නම් කොයි ආගමනොත් ගත හැකි හොඳ දේ ගන්න ඕනේ. එකතු කරලා පෙන්නන්න ඕනේ. දැන් ආගම් දර්ශනවල අනිත් අයගේ ආගම් දර්ශනවලත් තියෙනෝනේ එහෙම වටිනා දේවල්. එතකොට අපි මේ ඉදිරිපත් කරද්දී අන්න ඒ වගේ හැමතැනින්ම අරගෙන එතකොට දැන් ඒගොල්ලන්ටත් පේනවානේ ඒගොල්ලන්ගේ ආගම් දර්ශනවල තියෙන හරවත් දේවලුත් අපි ඒකට ගරු කරනවා කියලා ඒක අපි අගය කරනවා කියලා. ඒකට ඒවත් අපි ගන්න ඕන අරගෙන ඒවත් මෙතෙන්ට සම්බන්ධ කරලා අපි හිතමු යම්කිසි ආගමික පිරිසක් අතරේ හොඳ සිරිතක් තියෙනවා නම් ඒක අපි අගය කරලා ඒක ඉස්සරහට ගන්න ඕන. ඒගොල්ලන්ගේ වෙනත් ආගමික දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් අපි හොඳ දේ ඉස්සරහට ගත්තොත් එතකොට අපි පොදු වෙනෝනේ නෑ මේක මුස්ලිම් ආගමේ අයගේ හොඳ සිරිතක්, මේක කතෝලික ආගමේ අයගේ හොඳ සිරිතක්, මේක Hindu අයගේ තියෙන හොඳ සිරිතක්, අපි කාටත් ගැළපෙනවා ඒක ආගමික භාවයෙන් තොරව කියලා. මේ අභිසමාචාර ඇත්තට මෙහෙම ගත හැකි හුඟක් ඒවා. එහෙම කරලා අපිට එකතු කරොත් එහෙම අර අපි ටිකක් ඒකෙදි ටිකක් විවෘත වෙන්න ඕනේ, නම්‍යශීලී වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට මේක ගොනු කරලා ඉස්සරහට ගන්න පුළුවන් මම හිතන්නේ. ඒකෝද අපේ ওই ලාංකික සමාජයේ වගේ එකකට මේ වගේ දෙයක් ඇත්තටම ඉතින් අද කාලේ ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්. මේ හැබැයි ඒ ඉදිරිපත් කරන විලාසය මම හිතන්නේ හරි වැදගත්. එතකොට තමයි මේකට මිනිස්සු හැමෝම ඕන කෙනෙකුට අහුම්කම් දෙන්න පුළුවන් විදියට, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට, ඕන කෙනෙකුට මේක වැදගත් කියලා වැටහෙන විදියට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක හරි වටිනවා කියලා මම හිතනවා සාර්ථකව. අපි ඔය වගේ දේවල් ඉදිරිපත් කරද්දී අර ඒකේ තියෙන ආගමික භාවය පොඩ්ඩක් පැත්තකින් තියලා ඒකේ තියෙන අර ආර්ථික සමාජීය දේශපාලනික පාරිසරික වගේ කාරණයක් ඉදිරියට අරගෙන ඉදිරිපත් කරොත් මම හිතන්නේ ඔක හරියනවා. දැන් මම නිදර්ශනයක් කිව්වොත් දැන් මුස්ලිම් අය කෙනෙක් මිය ගියන් පස්සේ ගොඩක් දවස් තියාගන්නේ නැහැ. එතකොට ඒ තියාගන්න නැති ඒක මුස්ලිම් ආගමික චාරිත්‍රයක් හැටියට හඳුන්වා දෙනවට වඩා ඇත්තටම මේ මෘත දේහයක් ගොඩ කලක් තබා ගැනීමේදී ඇතිවෙන ආර්ථික ගැටලු, සමාජීය ප්‍රශ්න, සෞඛ්‍ය ගැටලු ඒ ටික ඉස්මතු කරලා අර සිරිත ඒ චාරිත්‍රයේ තියෙන වටිනාකම අපි ඉදිරියට ගත්තොත් එතකොට මම හිතන්නේ ඒකට වැඩි වළංගුතාවයක් එනවා. කාටත් මේකේ තියෙනවා ආර්ථික හානියක් තියෙනවා. ඒකෝට ඒක වැදගත්කම හැමෝටම පේනවා එතන. එතකොට ඒ වගේ දැන් ඒක හොඳ අභිසමාචාරයක්නේ. ඒගොල්ලන්ගේ තියෙන ඊටාම ඉක්මනින් ඒ කටයුතු අවසන් කිරීම. ඊටාම ඉක්මනින් පුළුවන් හැකි ඉක්මනින්. ඒගොල්ලෝ නම් ඒකට මම හිතන්නේ වෙලාවක් දාලා තියෙනවා අනිවාර්ය කියලා. එතකොට ඒකේ තියෙන වටිනාකම ආගමික පැත්තකින් නෙමෙයි ඉස්මතු කරන්න ඕන. අර විදිහට අර ආර්ථික, සමාජීය, සෞඛ්‍යමය අංශ වලින් ඒක ඉස්මතු කරලා දැක්වුවොත් මම හිතන්නේ ඒක පොදු වෙනවා හැමෝටම. එතකොට ඒක අර එක්තරා ආගමික පිරිසකගේ කටයුත්තක් හැටියට නෙවෙයි, මේක කාටත් වැදගත් වෙන අභිසමාචාරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මම හිතන්නේ එහෙමයි මේවා ඉදිරිපත් කළ යුත්තේ කියලා. මොකද හැමෝටම බලපාන කාරණානේ දැන් ආර්ථික වගේ කාරණා, සෞඛ්‍ය, ආර්ථික දෙක ඒවා පොදුයිනේ. ආගමික භාවයෙන් තොර කාරණානේ. එතකොට ඒ පැත්තෙන් යම්කිසි දෙයක තියෙන වටිනාකම ඉස්මතු කරොත් ඒක පොදු කරන්න පහසුයි. මේක ආර්ථික වශයෙන් මෙන්න
අයහපත නැත්නම් මේ ආර්ථික ලාභය මෙතනින් එනවා. ඊළඟට සෞඛ්‍ය හේතුව සෞඛ්‍ය මේ පැත්තෙන් මෙන්න මේ ප්‍රයෝජනෙ තියෙනවා කියලා එහෙම ඉස්මතු කරොත් මම හිතන්නේ මේක හුඟක් ඉදිරියට ගන්න පුළුවන් කියලා මේ අභිසමාචාර. තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අදට අපේ කාලය සීමා වෙලා තියෙන නිසා අපි මෙතකින් අපේ අද සාකච්ඡාව අවසන් කරමු. ඉතින් අපි වෙනදා වගේම අද එකතු වුණේ සඳුදා දවසේ කමඨහන් සාකච්ඡාවට. එහිදී අපි විශේෂයෙන් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනට අදාළ වන පරිදි තමයි මේ කමඨහන් සාකච්ඡාව කරගෙන යමු කියලා අපේ කල්යාණ මිත්‍රයෙක් යෝජනා කරා. ඉතින් අද අපි හුඟක් මේ සීල ශික්ෂාවට අදාළ වෙන කමඨහන් තමයි අවධානයට ගත්තේ. ඒනොත් අපි සීලයේ මේ ආභිසමාචාරික ශික්ෂා කොටස තමයි සැලකිල්ලට ගත්තේ, අවධානයට යොමු කරගත්තේ. ඉතින් හොඳයි මේ හුඟක් කරුණු ඉදිරිපත් කළා අපේ කල්යාණ මිත්‍රයන්. ඒ තුලින් අපිට යම්කිසි මේ පිළිබඳ ගොනු කර ගැනීමක් අපිට කළ හැකි. පෞද්ගලිකව අපි උත්සාහ කරමු මේ අභිසමාචාරවලට හැමතිස්සෙම ගරු කරලා කටයුතු කරන්න. එහෙම වුණොත් තමයි අර ආදර්ශනය යන්නේ සමාජයට. අපි හැම ක්ෂේත්‍රයකම අපි කොයියම්ම ක්ෂේත්‍රයක හරි අපි වැඩි හිටියෝනේ. ගෙදර හිටියොත් අම්මා තාත්තා දරුවෝ ඉස්සරහා අපි වැඩි හිටියෝ. පාසලේදී නම් ගුරුවරයා, වෘත්තීය ආයතනේ නම් Tamanට පහලින් ඒ වෘත්තීය සගයෝ ඉන්නවා. සමාජයට ගියත් අපි වයසින් වැඩි හිටියා කියලා අඩුම ගානේ සමාජයේ ඇතුලේ අපේ වැඩිහිටිභාවය පේනවනේ. ආගමික ක්ෂේත්‍රයකට ගියොත් ඒක හුඟක් විශේෂයි. පූජ්‍ය පූජක පක්ෂයේ අය. ওই විදිහට අපේ මේ වැඩිහිටිභාවය තියෙන ඇත්තෝ මේ අභිසමාචාර ගැන ගොඩාක් සැලකිල්ල දක්වලා ඒක ආදර්ශණයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා මේ අභිසමාචාරික ශික්ෂා පද්ධතිය ගොඩාක් ඉහළට ගන්න පුළුවන් කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන අර ප්‍රතිඵලය අර සුට්ටුතා පාසුතා එහෙම නැත්නම් අර පසන්නතා ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ ප්‍රතිඵලය අපිට ගත හැකියි. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරමු කියන ඒ මතක් කිරීමත් එක්කම අද අපේ මේ සාකච්ඡාව මෙතකින් අපි නිමා කරනවා. ඉතින් හොඳයි එහෙමනම් වෙනදා වගේම මේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට එකතු වුණා. මේන් අපි ජනිත කරගත්තා වූ පුණ්‍ය සහ කුසල ශක්තිය, ඒ වගේම ධර්ම අවබෝධය අපි හැම දිනාටම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු ආසනා වේවා කියන උතුම් අදහසින් අපි අද මේ කමඨහන සාකච්ඡාව නිමා කරනවා. ඉතින් අපි ඊට පෙර අපි මේ එක්රැස් කරගත්තා වූ පින් කුසල් හැම දිනා කෙරෙහිම අනුමෝදන් කරනවා. හැදූ වැඩූ මව්පියෝ, සිත් සතර උගන්වපු ගුරුතුමන්, මේ දහම්මග නිවන් මග එලිපිහිලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට කරුණාවෙන්, මෛත්‍රියෙන්, ආදරයෙන්, ගෞරවයෙන් සහාය වෙන ජීවන සගයන්, ඒ වගේම අප අතර අද නැති මියගිය අපවත් වුණු අපේ ගුරු දෙමව්පිය ආදී මියගිය සියලු ඥාතිවරු, ඒ වගේම ලෝකයේ කොතනත් සිදුවෙන සියලු යහපත වෙනුවෙන් පෙනෙන නොපෙනෙන උදව් උපකාර කරන්නා වූ ආකාශට්ට බොම්මට්ට සියලු දෙවි දේවතාවුන් ඇතුළු කොට ඇති අනුමෝදන් වේ හැකි තාක් සියලු සත්වයෝද මේ යහපත් දේ දැනගනිත්වා, දැකගනිත්වා, දැන දැක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. ඊයගේ ජීවිතත් ධර්ම මාර්ගයට නිවන් මඟට යොමු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි ගාථා සජ්ජායනෙන් අනුමෝදනා ආශිර්වාද කරලා මේ කටයුතු අපි හමාර කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පූර්ණේ කරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම වේවා, කායික සුවය, මානසික සුවය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සෝපත් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ අත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සමත තෙරුවන් සරණයි.